Good afternoon. අපි ගිය සතියේ කතා කරේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති තත්ත්වය. ඒකෙදි අපි ඒකට අදාළ පනත් කතා කරා. පනත් දෙකක් කතා කරා. දෙවෙනි පනත මුදල් විශුද්ධීකරණ පනත. ඒකට ඒකේ මූලික වශයෙන් අපි කිව්වේ මොකද්ද මුදල් විශුද්ධීකරණය කියන්නේ? ඒකට තියෙන දඩුවම මොකද්ද? ඒ වගේම මේ පනතේ තවත් වැදගත් දෙයක් තමයි මේ පනතේ තියෙන අර්ථ නිරූපණ. ඒකට අර්ථ නිරූපණ සම්බන්ධයෙන් අපි දැනගෙන ඉන්න ඕන ඒ ප්‍රධාන අර්ථ නිරූපණ කීපයක් කතා කරා. මේ පනතේ මොකද්ද මූල්‍ය කරන්න ඕන නමෝදිෂ්ඨ ව්‍යාපාර කියන්නේ කියන එක. ඉතින්දී අපි කිව්වේ ඒකෙදී තියෙන අර්ථ නිරූපණය තමයි තනි පුද්ගල හෝ සාමූහික වත්කම් කළමනාකරණය, වෙනත් තැනැත්තෙකු වෙනුවෙන් අරමුදල් හෝ මුදල් ආයෝජනය, පරිපාලනය සහ කළමනාකරණය, ඒ වගේම වෙනත් තැනැත්තෙක් වෙනුවෙන් මුදල් හෝ ද්‍රවශීල සුරකුම් ආරක්ෂණය හා පරිපාලනය, රක්ෂණය හා ආරක්ෂණය, රක්ෂණ නියෝජිතයින් රක්ෂණ තැරවුකරණය. එතකොට මේ හැම ව්‍යාපාරයක්ම මේ යටතට වැටෙනවා. රක්ෂණ, ආරක්ෂණ, රක්ෂණ නියෝජිතයින් සහ රක්ෂණ තැරවුකරණය. ඒ වගේම භාරකාරත්ව පරිපාලනය සහ ආයෝජන කළමනාකරණය. නිශ්චල දේපල නියෝජිතයින්, විකිණීම් මිලදී ගැනීම. මේ සියල්ලම. එතකොට මුදල් ව්‍යාපාරයන්ට තියෙන අර්ථ නිරූපණය තමයි මහජන තැන්පත් හෝ ආපසු ගෙවිය යුතු අරමුදල් බාර ගන්නා ආයතන, ව්‍යාපාර, මුදල් සමාගම් පනතේ අර්ථකථනය කර ඇති මූල්‍ය ව්‍යාපාර, පාරිභෝගික ණය, උගස් ණය ඇතුළු ණය දෙන ව්‍යාපාර, මූල්‍ය කල්බදු කරන ව්‍යාපාර. ඒ වගේම මුදල් ව්‍යවහාර, මුදල් මාරු කිරීම, සේවා සපයන ව්‍යාපාර. එහෙම නැත්නම් සේවා ස්ථාන. මේ සියල්ල අයිති වෙන්නේ මුදල් ව්‍යාපාර යටතට. එතකොට මේ පනතේ නීති විරෝධී ක්‍රියාකාරකමක් කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වලා තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි මේ පනතේ ඇතිර නීති විරෝධී ක්‍රියාකාරකමක් විදිහට දක්වපු පළවෙනි එක විෂද්‍රව්‍ය සහ අබින් අන්තරාදායක ඖෂධ පනත. මේ පනත යටතේ වැරදි විදිහට දක්වලා තියෙන වැරැද්දක් කරපු කෙනෙක් මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීති විරෝධී ක්‍රියාවක් කරපු කෙනෙක් විදිහට සැලකෙනවා. ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමට සම්බන්ධ නීතියක් යටතේ වරදක්. ඒ වරදකුත් මේ නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාකාරකමක් විදිහට සැලකනවා. අල්ලස් පනත යටතේ සිදු කරන වරදක්. ඒ වගේම ගිනිඅවි ආඥා පනත, පුපුරුම් ද්‍රව්‍ය ආඥා පනත 1965 අන්තරාදායක අවුරුදු පනත යටතේ සිදු කරන වැරදි. ඒ සම්බන්ධයෙන් වන ක්‍රියාකාරකමකින් උපයවුවොත් මුදල් ඒවත් එන්නේ මුදල් විශුද්ධීකරණ පනතේ නීති විරෝධී ක්‍රියාකාරකම් යටතට. ඒ වගේම අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ සම්බන්ධ තත්කාලීන නීති. එතකොට ඒ වෙලාවේ තියෙන මොකක් හරි අලුත් පනතක් සම්මත කරලා තිබ්බනම් අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ඒ පනතේ වැරදිත් මේ මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීති විරෝධී ක්‍රියාකාරකම් යටතට ගැනෙනවා. ඒ වගේම ළමයින්ට එරෙහි සිදු කරන වැරදි. එහෙම නැත්නම් ළමා අපරාධ කියලා අපි කියන්නේ ළමයින් සම්බන්ධයෙන් සිදු කරන ළමයින් විකිණීම, එහෙම නැත්නම් ළමයින්ව සේවයේ යෙදවීමට විකිණීම, එහෙම නැත්නම් ළමයින්ට යම් යම් ලිංගික අතවර කිරීමෙන්, ඒ කියන්නේ ලිංගික සේවය සඳහා ළමයින් විකිණීම වගේ දෙයක් කළා ඒකේ මුදල් ලිපියුවොත් ඒවත් එන්නේ නීති විරෝධී ක්‍රියාකාරකම් යටතට මේ මුදල් විශුද්ධීකරණ පනතේ. ඒකට මේ ටික තමයි අපිට මූලික වශයෙන් කියන්න තියෙන්නේ. ඊගාවට පුද්ගල ජාවාරම් සම්බන්ධ කාලීන නීති. කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ව විකුණනවා නම් නීති විරෝධී ලෙස වුණ වෙන රටකට පිටුවහල් කරනවා නම් ඒ සම්බන්ධ නීතියක් යටතේ වැරදක් කළා ඒකෙන් මුදල් උපයනවා නම් ඒ මුදලුත් මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීති විරෝධී ක්‍රියාකාරකමක් යටතට තමයි ගැනෙන්නේ. ඒ වගේම මරණ දණ්ඩනය හෝ අවුරුදු 7කට වැඩි බන්ධනාගාරගත කිරීමක් දඬුවම්සේ ලැබෙන ඕනෑම වැරැද්දක් හරහා උපයන මුදලුත් මේ මුදල් විශුද්ධීකරණ පනතේ නීති විරෝධී ක්‍රියාකාරකම් යටතට ගැනෙනවා. එතකොට මේවා තමයි අපිට මුදල් විශුද්ධීකරණ පනතේ නීති විරෝධී ක්‍රියාකාරකම් යටතේ මොනවද වැරදි කියලා ඇහුවොත් ප්‍රශ්නයක් අපිට කියන්න වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට දැන් යෞද්ද පේපර් එකේ තියෙන්නේ මේ ප්‍රශ්නය තියරි ප්‍රශ්නයක් නෙවෙයි කේස් එකක් දීලා. එක්තරා පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය
විකිණීමක් කරනවා. එතකොට එයා මේ මුදල් විසුද්ධීකරණ පනත යටතේ වැරද්දක් කරාද කියන එක තමයි අහන්නේ. එතකොට ඒකෙදී අපිට පැහැදිලිවම තේරෙන්න ඕන මේ කියන වරදක් කරපු කෙනෙක් ඒ හරහා මුදල් උපයනවා නම් ඒ කියන්නේ මත්ද්‍රව්‍ය විකුණලා එතකොට ඒක එන්නේ විෂද්‍රව්‍ය අභිංසා අන්තරාදායක ඖෂධ පනත යටතේ වැරදි වලට. එහෙම නැත්නම් ත්‍රස්තවාදීන්ට මුදල් සපයලා එහෙම නැත්නම් ත්‍රස්තවාදීන්ට ආයුධ සපයලා වගේ වුණොත් ත්‍රස්තවාදයේ වැළැක්වීම සම්බන්ධ නීතියක් යටතේ අපරාධයක් විදිහට තමයි ඒක සැලකෙන්නේ. එහෙම නැත්නම් යම් කෙනෙක් තමන්ගේ ආදායම අරගෙන තියෙන්නේ අල්ලස් අරගෙන නම් අපිට ඒකේ ඉන්නේ අල්ලස් පනත යටතේ වරදක් කරහා උපයන මුදල් විදිය. එතකොට අල්ලස් පනත යටතේ වැරද්දකින් තමයි එතන නීති විරෝධී මුදල උපයලා තියෙන්නේ. එතකොට ඒකත් මේ පනතේ තියෙන නීති විරෝධී කාර්යයක් යටතට ගැනෙනවා. ඒ වගේම ගිනි අව්‍යාඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත, එහෙම නැත්නම් අන්තරාදායක ආයුධ පනත යටතේ වැරද්දක් කරලා ඒකෙන් මුදල් හොයනවා නම් කවුරු හරි ඒ මුදලත් මුදල් විසුද්ධීකරණ වැරද්දට අදාළ වෙනවා. මොකද ඒකත් මේ පනතේ සඳහන් වෙන නිසා. ඒ වගේම ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සම්බන්ධ කාලීන නීති, ළමයින්ට එරෙහි වැරදි සම්බන්ධයෙන් වන කාලීන නීති, ඒ වගේම පුද්ගල ජාවාරම් සම්බන්ධ කාලීන නීති. ඒ අනුවම යම් පුද්ගලයෙක් මරණ දණ්ඩනයට හෝ අවුරුදු 7කට වැඩි බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් ලැබෙන මොනවා හරි වැරද්දකින් මුදල් උපයලා තියෙනවා නම් ලංකාව තුල ඒ උපයපු මුදලත් මුදල් විසුද්ධීකරණ පනත යටතේ නීති විරෝධී මුදල් ගණයට ගැනෙනවා. පැහැදිලිනේ? මොකද ඕක නිතරම අහන ප්‍රශ්නයක්. ඉතින් අපි ඒක තේරුම් අරගත්තේ නැත්නම් මේකට උත්තරයක් හොයාගන්න බැරි වෙනවා. පැහැදිලිද ඒ ටික? මෙයා පනතේ අර්ථ නිරූපණ ටික එහෙමනම් අපි ඊගාව පනත බලමු. ඊගාව පනත අපිට තියෙන්නේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එතකොට 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත කියන එක තමයි අපේ මේ මුදල් විසුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය කියන නීති දෙක අපි දැන් කලින් කතා කරපු පනත් දෙකේ ක්‍රියාත්මක වීම එහෙම නැත්නම් ක්‍රියාපටිපාටිය හඳුන්වලා තියෙනවා. එහෙම නැත්නම් දැන් අර පනතෙන් අපි වැරදි මොනවද කියලා කියනවා. නමුත් ඒ වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද? ඒ වැරදි කරුවන් නීතියට අල්ලගන්නේ කොහොමද? ඒ අයට නීතියෙන් දඬුවම් ලබා දෙන්න ආකාරය, ඒ වගේම මේගොල්ලොන්ව මේ ක්‍රියාවලිය ඒගොල්ලොන්ට විරුද්ධව නීති කටයුතු කරන මේ සියල්ල අදාළ වෙන්නේ මේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ. එතකොට අපිට යම් අවස්ථාවක අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ලංකාවේ මුදල් විසුද්ධීකරණය වැළැක්වීමට මොනවද අදාළ වන නීති කියලා නීති දෙකක් තියෙනවා. ඒ කියන්නේ මුදල් විසුද්ධීකරණ පනත, ඒ වගේම මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එතකොට මුදල් විසුද්ධීකරණ පනතෙන් මොකද්ද වැරද්ද කියලා හඳුන්වලා තියෙනවා. හැබැයි මේ වැරද්දට දඬුවම ලබා දෙන ආකාරය, ඒ වැරද්ද හසු කරගන්න ආකාරය සම්බන්ධ ක්‍රියාපටිපාටිය තියෙන්නේ මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ. ඒ වගේම තව අවස්ථාවක අපෙන් ඇහුවොත් ලංකාවේ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට ගෙන ඇති නීතිමය පියවර මොනවද කියලා එතෙන්දිත් එන්න ඕන 2005 අංක 25 දරන ත්‍රස්තවාදී මූල්‍යකරණ වැළැක්වීමේ පනත සහ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. මොකද එතෙන්දිත් අපිට තියෙන්නේ අර අපි කියපු ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් මොකද්ද ත්‍රස්තවාදී මූල්‍යකරණය කියන්නේ කියන එක තියෙන්නේ 2005 අංක 25 දරන ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමේ පනතේ. හැබැයි ඒකට අවශ්‍ය කටයුතු කරන ආකාරය තියෙන්නේ මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එතකොට අර නීති දෙකම පවත්වාගෙන යාමට එහෙම නැත්නම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රාමුව හදලා තියෙන්නේ මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ. ඒ නිසා මේ තුනම අපිට අවශ්‍ය වෙනෝ මේ නීති රාමුව ස්ථාවරව පවත්වාගෙන යන්න. මේ 53ෙන්ම තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට තනියෙන් අර 52 තිබුණට වැඩක් නැහැ. මේ ක්‍රියාත්මක කිරීමට මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අපි බලමු මේ ත්‍රස්තවාදී මූල්‍යකරණයට සහ මුදල් විසුද්ධීකරණය වැළැක්වීමට
මේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත කොහොමද යොදාගන්නේ කියලා. එතකොට මේ පනතේ කියන්නේ මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම අනාවරණය කරගෙන ඒක විමර්ශනය කළා එවැනි නඩු සඳහා සැකකටයුතු දත්ත එකතු කිරීම ඊට අවශ්‍ය අධිකාරී බලය ලබා ගැනීම ඒ වගේම එම දත්ත යොදාගෙන නඩු කටයුත්තක් කරන්න එහෙම නැත්නම් නීති ක්‍රියාවක් කරන්න බලතල කාර්ය සම්බන්ධයෙන් කරුණු තමයි මේ පනතේ දක්වලා තියෙන්නේ. ඒතකොට මේ පනත නැතුව අර පනත් දෙකේ වැරදි කියලා තිබ්බ දේවල් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කරන්න බෑ. ඒ නිසා මේක අත්‍යවශ්‍ය වෙනවා අර පනත් දෙක ක්‍රියාත්මක කිරීමට. අන්තිමට මේ දෙක ක්‍රියාත්මක වෙන්නේ මේ පනතත් එක්ක එකතු වෙලා. ඒක නිසා තනියෙන් මේ පනත තිබ්බල වැඩකුත් නැහැ. අර පනත් දෙක තනියෙන් තිබිලා වැඩකුත් නැහැ. මේ හැමතිස්සෙම මුදල් විශුද්ධීකරණයෙන් නම් මුදල් විශුද්ධීකරණ පනත සහ මුදල් මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත අවශ්‍ය වෙනවා. ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් නඩුවකට නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමේ පනත සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත අවශ්‍ය වෙනවා. ඒක පැහැදිලිද? මොකද එතනින් තමයි අපිට මේක සම්බන්ධයෙන් හරි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. මම කියපු ටික පැහැදිලිනේ ඔයගොල්ලන්ට. ඒක තමයි අත්‍යවශ්‍යම වෙන්නේ මෙතන. පැහැදිලි නම් කියන්න. මොකද දැන් අපි අද මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත කතා කරනකොට කලින් දවසේ අපි කතා කරපු පනත් දෙකේ ක්‍රියාකාරීත්වය නිසා ඒ දෙක ගැන හොඳ මතකයක් තියෙන්නත් ඕනේ. එතකොට ඒ දෙක නැතුව මේක විතරක් අපිට කතා කරන්නත් බෑ. එතකොට මේ පනතේ දෙවනි වගන්තිය කියනවා කිසිම ආයතනයක් නිර්නාමික හෝ ව්‍යාජ නමකින් අංකයකින් පමණක් හඳුන්වන ගිණුමක් පවත්වාගෙන යාම නොකළ යුතුයි. ආයතනයක් ගනුදෙනු කරුවෙකුට ගිණුමක් විවෘත කරන විට විද්‍යුත් මුදල් පැවරීමක් කරන විට ගනුදෙනු කරුගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි ලබා ගත යුතුයි. එම ගනුදෙනු කරුගේ ගනුදෙනුව මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් සැකයක් ඇති වෙන ගනුදෙනුවක් නම් මෙය මූල්‍ය බුද්ධියකේ වෙත වාර්තා කළ යුතුයි. මේ පනතේ දෙවනි වගන්තියේ තමයි මේ සම්පූර්ණයෙන්ම කියන්නේ යම් පුද්ගලයෙකුට තමන් මූල්‍ය ගනුදෙනුවක් කරනවා නම් ලංකාව තුල පිළිගත් ආයතනයක් කරහා ඒ ආයතනය ඒ ගනුදෙනු කරුගේ සම්පූර්ණ විස්තරය ලබා ගන්න ඕන. ඔහුගේ නම, පිපිනය, මුදල් ලැබෙන ආකාරය, මුදල් ලැබුණු ප්‍රභවය, එහෙම නැත්නම් මුදල් ලැබුණේ කාගෙන්ද, ඒ පුද්ගලයාගේ විස්තර, ඒ වගේම වෙන රටකින් නම් ඒ අදාළ රට කොහෙන්ද, ඒ හේතුව මොකද්ද, මේ සියල්ල දැනගෙන තමයි මේ ගනුදෙනුව කරන්න ඕන. ඒ වගේම යම් අවස්ථාවක අපිට මේ ගනුදෙනුවක් වෙනවා නම් අපි බැංකුවක් විදිහට එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක් විදිහට අපේ ගිණුමක් කරහා යම් පුද්ගලයෙක් ගනුදෙනුවක් කරනවා යා කරන්නේ යම් ආකාරයක මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධ සැක කටයුතු ගනුදෙනුවක්. එන්නේ වෙලාවේදී අපේට වගකීමක් තියෙනවා ඒ වහාම මූල්‍ය බුද්ධියකේ වෙත වාර්තා කරන්න ඕන. ඒක මේ පනතේ දෙවෙනි වගන්තියේ පැහැදිලිව තියෙන එකක්. එතකොට ඒ වගකීමෙන්නේ ඒ පුද්ගලයාට නෙවෙයි මූල්‍ය ආයතනයට. මූල්‍ය ආයතනයේ නිලධාරීන්ට තමයි අවසාන වශයෙන් වගකීමෙන්නේ තමන්ගේ ගිණුමක් කරහා මුදල් වමාරුවක් සිද්ධ වෙනවා අපිට සැකයක් තියෙනවා මේ මුදල් විශුද්ධීකරණයට සම්බන්ධයි කියලා. එහෙම නැත්නම් මේ මුදල ත්‍රස්තවාදී මූල්‍යකරණයට සම්බන්ධව මුදල් වමාරුවක් එහෙම නැත්නම් මේ ගිණුම ත්‍රස්තවාදී මූල්‍යකරණයට උදව් දෙන ගිණුමක්. එවැනි අවස්ථාවක මේ වගකීම තියෙන්නේ ඒ අදාළ මූල්‍ය ආයතනයට. ඒ මූල්‍ය ආයතනය වහාම මූල්‍ය බුද්ධියකේ වෙත වාර්තා කරන්න ඕන මෙවැනි සැක කටයුතු ගනුදෙනුවක් අපගේ ගිණුමක් කරහා සිද්ධ වෙනවා කියලා. ඒකට එහෙම නොකරොත් ඒ වගකීමෙන්නේ දැන් මුදල් විශුද්ධීකරණය සිද්ධ කිරීම සම්බන්ධයෙන් ඒ ගනුදෙනු කරුට වගකීමක් එනවා එක පැත්තකින් ඒක හරි. එතකොට එයාට පෞද්ගලික වගකීමක් එනවා එයා මුදල් විශුද්ධීකරණය කරාසා කිරීම සම්බන්ධයෙන්. හැබැයි අපිට සැකයක් ඇවිල්ලත් එහෙම නැත්නම් අපිට සැක කරන්න හේතුවක් තිබිලා අපි ඒක මුදල් මූල්‍ය බුද්ධියකේ වෙත වාර්තා නොකර හිටියොත් අන්න නැවත වතාවක් බැංකුවට එහෙම නැත්නම් මූල්‍ය ආයතනයේට බැංකුවේ නිලධාරියට මූල්‍ය ආයතනයේ නිලධාරියට වගකීමක් එනවා මේ සැක කටයුතු ගනුදෙනුව වාර්තා නොකිරීම සම්බන්ධයෙන්. ඒතර කොහොමද සැක කටයුතු ගනුදෙනුවක්
කියලා හිතා ගන්න වෙන්නේ අර කියපු අපිට මුදල් විශුද්ධීකරණ පනත සහ ත්‍රස්තවාදී මූල්‍ය කරන පනත යටතේ දක්වලා ඇති ආකාරයට මේක සැක කටයුතු ගනුදෙනුවක් වෙනවද කියලා තේරෙන්න ඕන. අපි උදාහරණයක් විදිහට කියමු යම් පුද්ගලයෙක් ගිණුමක් විවෘත කරන ඔහු KYC එකේ එහෙම නැත්නම් know your customer form එක fill කරනවා ඔහුගේ රැකියාව රජයේ මොකක් හරි ලිපිකරු එහෙම නැත්නම් රජයේ යම් ආයතනයක නිලධාරියෙක් විදිහට. ඒකට එයාගේ මාසික වැටුප විදිහට සලක දානවා ඒ අදාළ රැකියාවේ වැටුප. හැබැයි එහෙම දැම්ම වුණාට එයාගේ ගිණුමට දෛනිකව විශාල මුදල් ප්‍රමාණයක් ඩිපොසිට් වෙනවා. එහෙම නැත්නම් එයාගේ ගිණුම හරහා මුදල් හුවමාරු වෙනවා දෛනිකව විශාල ප්‍රමාණයක්. අන්නේ වෙලාවට මූල්‍ය ආයතනයේට වගකීමක් තියෙන මේ පනතේ දෙවනි වගන්තිය අනුව මේ ගිණුමෙන් සැකකටයුතු ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ නිසා මේ ගිණුම නැත්තම් මේ ගිණුම් හිමියා මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලියක නිරත වෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට සැකයක් තියෙනවා. අපි ඒක වහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධියකේ වෙත වාර්තා කළ යුතු වෙනවා. ඒකට ඒ වැඩේ නොකරොත් එහෙම නැත්තම් මේ වාර්තා කිරීම නොකරොත් ඒ වගකීම වෙනවා ඒ අදාළ මූල්‍ය ආයතනයේ එහෙම නැත්තම් බැංකුවේ අදාළ නිලධාරියට. ඒකට අපි දැනගන්න ඕන අපේ ගනුදෙනු කරුගේ වැරැද්දක් අපි සංගවාගෙන සිටීමෙන් අපිට අතිරේක වගකීමක් පැවරෙනවා. අපිට නිහඬව ඉන්න බෑ. අපිට ගනුදෙනුකාරයා හොඳයි. ඒ නිසා එයාගේ ඕක suspicious transaction එහෙම නැත්නම් සැක කටයුතු ගනුදෙනුවක් විදිහට වාර්තා කරොත් අපිට එයාගේ ගිණුම නැති වෙයි කියලා හිතලා අපි ඒක නිහඬව හිටියොත් ඒ කටයුත්ත සැක කටයුතු ගනුදෙනුවක් විදිහට වාර්තා නොකර හිටියොත් මොකද වෙන්නේ? අපිට වගකීමක් එනවා. එතකොට මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් ගනුදෙනුකරුවෙකු විශේෂ ගනුදෙනුකාර පන්තියක් සඳහා පිළිපැදීමට අවශ්‍ය ලේඛන සාක්ෂි ඊට අදාළ කාල සීමා සම්බන්ධ රීති කලින් කලට නිකුත් කරනවා. ඒකට ඒ බලය ලබා දීලා තියෙන්නේ මේ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ. ඒකට අපිට මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙන් තමයි මේ මූල්‍ය බුද්ධි ඒකකයේ කියන ආයතනය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ මූල්‍ය බුද්ධි ඒකකයේ කියන ආයතනය නිර්මාණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව තුල මුදල් විශුද්ධීකරණය එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධ ක්‍රියාවලීන් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ඒ පිළිබඳව වෙන එහෙම ක්‍රියාවක් සිද්ධ වෙනවද කියන දේ පිළිබඳව සොයා බලලා ඊට අවශ්‍ය පියවර ගැනීමට. එතකොට ඒ ඔවුන්ට තියෙන බලතල අනුව ඔවුන්ට පුළුවන් ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අවශ්‍ය රීති සැකසීම. එහෙම නැත්නම් අවශ්‍ය රෙගුලාසි සැකසීම. ඊට පස්සේ රීති සමහර විට ගැසට් නිවේදන හරහා බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතන වෙත එම නීති ඉදිරිපත් කළා ඒවට අනුගත වීමට අවශ්‍ය පියවර ගැනීම. එතකොට සමහර වෙලාවට මේ නීතිය සකස් කරලා නිහඬව ඉන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකේ අදාළ බැංකු වලට උපදෙස් ලබා දෙනවා මෙන්න මෙවැනි කාර්යයක් කරන්න මුදල් විශුද්ධීකරණය නැවැත්වීමට. එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය නැවැත්වීම. ඊට පස්සේ ඒ උපදෙස් ලබා දීලා එතනින් එහාට ගිහින් එයාලට බලයක් තියෙනවා මේක මේ වැඩේ සිද්ධ වෙනවද කියලා නැවතත් ඇවිල්ලා විමසා බලන්න. එතකොට මේ විමසා බැලීම ආකාර දෙකකින් කරන්න පුළුවන්. එකක් තමයි මේ අදාළ මූල්‍ය ආයතනයේ බැංකුවට ඇවිල්ලා එතන පරීක්ෂණයක් සිද්ධ කරන්න. ඒ ස්ථානීය පරීක්ෂණයක් කරන්න. එහෙම නැත්නම් ඒ ආයතනයට ඇවිල්ලා බ්‍රාන්ච් එක ඇතුළට ගිහිල්ලා බ්‍රාන්ච් එකේ ඩොකියුමන්ට් චෙක් කරන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකේ. ඒකට එතෙන්දී ඒගොල්ලෝ කියලා තියෙන ආකාරයට මේ ගනුදෙනුකරු හඳුනා ගන්නවද, ඔවුන්ගේ දත්ත තොරතුරු ලබා ගන්නවද, ඒවට අදාළ සාක්ෂි ලබා ගන්නවද කියලා එයාලට ඕනෑම බැංකුවක ඕනෑම මූල්‍ය ආයතනයක එහෙම නැත්නම් ඒ බැංකුවේ ඕ මූල්‍ය ආයතනයේ ඕනෑම ශාඛාවකට ඇවිල්ලා ඒ ශාඛාව තුල සිදුවෙන ක්‍රියාවලිය විමසලා ඒ අවශ්‍ය තත්ත්වය ඒ ආකාරයට තියනවද කියලා විමසන්න පුළුවන්. එතකොට එහෙම වෙන්නේ නැත්නම් ඒ අදාළ නිර්ණායකයන් එහෙම නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකේ ලබා දීලා තියෙන රෙගුලාසි රීති කඩ කරලා කියලා තේරෙනවා නම් ඔවුන්ට පුළුවන් නිර්දේශයන් ඉදිරිපත් කරන්න බැංකුව හෝ මූල්‍ය ආයතනය වෙත. වහාම මේක අනුගත වෙන්න. එහෙම නැත්නම් අනුකූලණය නොවී තියෙන ඒවා අනුකූලණය වෙන්න ලෙස
යම් ආකාරයක ලිඛිත එහෙම නැත්නම් වාචික නියෝගයක් ලබා දෙන්න. හැබැයි ඒ වගේම මේගොල්ලොන්ට පුළුවන් මේ නියෝගය කඩ කරනවා නම් එහෙම නැත්නම් මේ කියලා තියෙන රීතීන් අනුව වැඩ කරන්නේ නැත්නම් ඊට එරෙහිව දඩ මුදලක් නියම කරන්න. එහෙම නැත්නම් ඇතැම් විට වෙනත් ආකාරයක දඬුවමක් ලබා දෙන්න අවසාන වශයෙන් ඔවුන්ට බලය තියෙනවා යම් මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණයට සම්බන්ධ ගනුදෙනු එහෙම නැත්නම් ඒවට අවශ්‍ය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නවා නම් එම බැංකුව හෝ ඒ මූල්‍ය ආයතනයේ බලපත්‍රය తాවකාලිකව නවත්වීමේ හැකියාව පවා තියෙනවා. ඒක తాවකාලිකව නවත්වලා කෙටි කාලයක් ලබා දීලා සමහර විට ඒ කාලය තුල නැවත වතාවක් මේ බැංකුව හෝ මූල්‍ය ආයතනය එම අවශ්‍ය කරුණු ඒ කියන්නේ ඒ දැනට අනුගත වෙන්නේ නැතුව හිටියොත් එහෙම නැත්නම් අනුකූලනේ නොවී ඉන්න කරුණු සම්පූර්ණ කරොත් යාලට බිස්නස් එක එහෙම නැත්නම් ව්‍යාපාරය කරගෙන යාමට දෙන්න පුළුවන්. ඒ වෙනකොටත් ඔවුන්ට සපුරා ගන්න බැරි වුණොත් මේ කියලා තියෙන අනුකූලනේ වීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධියකයට පුළුවන් එම ව්‍යාපාරයේ සම්බන්ධ බලපත්‍රය නතර කරන්න. ඒ වගේ උපරිම බලයක් තියෙන ආයතනයක් තමයි මූල්‍ය බුද්ධි ඒකකය. එතකොට අපි අනිවාර්යෙන් දැනගන්න ඕන මූල්‍ය ආයතන බැංකුවල නිලධාරීන් විදිහට මේ මූල්‍ය බුද්ධියකේ ලබා දීලා තියෙන රෙගුලාසියක් නීතියක් කඩ කිරීමෙන් මෙන්න වෙන්න පුළුවන් තත්ත්වයක්. දඩයක් එහෙම නැත්නම් යම් ආකාරයක දඬුවමක් ලබා දෙන්න සමහර වෙලාවට කෙටි කාලයක් ලබා දීලා ඒ කාල සීමාව තුල සියලුම අනුකූලනේ නොවී තිබුණු තත්ත්වයන් අනුකූලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා නියෝගයක් දෙන්න පුළුවන්. ඊටත් එහාට ගිහිල්ලා తాවකාලිකව හෝ මෙම බලපත්‍රය බැංකු සෝ මූල්‍ය ආයතන සම්බන්ධ ක්‍රියා කිරීමේ බලපත්‍රය අත්හිටවන්න පුළුවන්. නැත්නම් එය නවත්තලාම දාන්න පුළුවන්. තව දුරටත් අපි අනුගත වීම සිද්ධ වෙන්නේ නැත්තම්. නිසා මේ මූල්‍ය බුද්ධි ඒකකයේ සම්බන්ධයෙන් එහෙම නැත්නම් වුන් සතුව බැංකු සම්බන්ධයෙන් තියෙන බලය ඉතා විශාලයි. ඒකට ඒ සම්බන්ධයෙන් දැනගෙන තමයි මූල්‍ය ආයතනයක එහෙම නැත්නම් බැංකුවක නිලධාරීන් ක්‍රියා කළ යුතු වන්නේ. ඒකට සැරෙන් කාලෙන් කාලෙට මේ අදාළ නීතීන් ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන් යාවත් කාලීන කරන්න. අවශ්‍ය විදිහට වර්ධනය කරන්න. කලින් අපිට තිබ්බේ ගනුදෙනු කරුගේ විස්තර ලබා ගන්න එහෙම නැත්නම් no you customer කියන එක එහෙම නැත්නම් ගනුදෙනු කරු හඳුනාගෙන ගිණුම විවෘත කරන්න ටික දවසකින් ඊට ඒක තව දුරටත් ඉදිරියට ගිහිල්ලා කිව්වා ගනුදෙනු කරු ගිණුම විවෘත කරන අවස්ථාවේ පමණක් නෙවෙයි ගනුදෙනු කරු ගිණුම පවත්වාගෙන යන කාලය තුල ගනුදෙනු කරුගේ හැසිරීම අඛණ්ඩව නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ සිදුවන වෙනස්කම් අපි බලන්න ඕන මේ ගනුදෙනු කරුගේ ගිණුමේ ස්වභාවය වෙනස් වෙන්නේ ඔහුගේ ව්‍යාපාරයේ වෙනස් වීමට සාපේක්ෂවද එහෙම නැත්නම් ඒ ව්‍යාපාරයට ගැළපෙන ආකාරයටද ඔහුගේ ගිණුමේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඒක තමයි අපි කිව්වේ අඛණ්ඩව මේ ගනුදෙනු කරු සම්බන්ධව සොයා බැලීම අපි කිව්වා අඛණ්ඩ ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවය. එහෙම නැත්නම් ගනුදෙනු කරු අඛණ්ඩව නිරීක්ෂණය කළා ඔවුන්ගේ ගිණුමේ සිදුවන වෙනස්කම් ඔහුගේ ව්‍යාපාරයේ එහෙම නැත්නම් ඔහුගේ රැකියාවේ මුදල් ලැබෙන ආකාරයට සමපාත වෙනවද කියලා බලන්න ඕන කියලා. ඒක අපි කිව්වා customer due diligence. එහෙම නැත්නම් ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවය කියලා. එතනින් එහාට ගිහිල්ලා තවත් දුරටත් මෙම රීතීන් එහෙම නැත්නම් මේ ලබා දී තියෙන රෙගුලාසි වර්ධනය කළා. දැන් අලුතෙන් මේ වෙනකොට CDD වලින් එහාට ඇවිල්ලා EDD එහෙම නැත්නම් enhanced due diligence කියන level එකට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ගනුදෙනු කරුවෙක්ගේ සිද්ධ කරන සොයා බැලීමට එහාට ගිහිල්ලා තෝරාගත්ත අධි අවදානම් සහිත පුද්ගලයින්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් එහෙම නැත්නම් ගිණුම් සම්බන්ධයෙන් වර්ධිත ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවයක් එහෙම නැත්නම් enhanced due diligence EDD කියන එක අපි ඉම්ප්ලිමන්ට් කරන්න එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න බැංකුව තුල ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධියකේ නියෝග ලබා දීලා තියෙනවා. එතකොට අද වෙනකොට අර CDD එකෙනුත් එහාට ගිහින් EDD තත්ත්වයට එහෙම නැත්නම් වර්ධිත ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවය කියන තත්ත්වයට බැංකු
කටයුතු කරන්න වෙලා තියෙනවා. එතෙන්දී අධි අවදානම් ගනුදෙනුකරුව හඳුනා ගන්නෝ මුලින්. එතකොට අපි කලින් කතා කරා අර දේශපාලනික වශයෙන් සම්බන්ධිත පාර්ශව. එහෙම නැත්නම් අපි කිව්ව politically exposed person. ඒ ඇරුණට පස්සේ අපි කලින් කතා කරා අර වඩාත් අවදානම් මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය කරන්න පුළුවන් යයි අවදානම් වෙච්ච කැසිනෝ ව්‍යාපාර. එහෙම නැත්නම් දීපල විකිණීමේ ආයතන. එහෙමත් නැත්නම් මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධ මූල් යම් යම් ගනුදෙනුකරුවන්. ඔවුන් සම්බන්ධයෙන් මේ enhanced due diligence එක කළ යුතු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරපු අර customer due diligence එහෙම නැත්නම් ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවය සිද්ධ කරන කාලය වෙන්නේ අපි හිතමු ගනුදෙනුකරු හොයන්න ඕන මාස 12කට සැරයක්. එහෙමනම් මේ enhanced due diligence එක එහෙම නැත්නම් වර්ධිත ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවය ඊට වඩා අඩු කාල සීමාවක් විය යුතුයි. මාස 6කට වතාවක් ඔවුන් ගැන හොයන්න ඕන. ඔවුන්ගේ හැසිරීම වෙනස් වෙනවද කියලා බලන්න ඕන. අන්න එවැනි නිර්ණායකයන් එහෙම නැත්නම් නිර්දේශ ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය. එතකොට ඒවට අනුගත වීම බැංකු සහ මූල්‍ය ආයතන සිදු කරන්නම වෙනවා. එහෙම නොකරොත් එහෙම අර මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමට අවශ්‍ය නීති අනුකූලනය නොවීම යටතේ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට බරපතල ආකාරයක දඬුවමකට මුහුණ දෙන්න වෙනවා. සමහරට දඩයක් වෙයි, සමහර වෙලාවට බලපත්‍රය අහිමි වීම වැනි දරුණු තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ මුදල් විශුද්ධීකරණ පනතේ ක්‍රියාත්මක වීම මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීම පනත හරහා සිද්ධ වෙන්නේ. ඒ පනතේ තමයි කියන්නේ බැංකු සහ මූල්‍ය ආයතන එහෙම නැත්නම් අපි කතා කරපු අර මූල්‍ය ආයතන කියපු සියලුම ආයතන තමන්ගේ ගනුදෙනුකරුවන් පිළිබඳ විස්තර තියාගන්න ඕන. එතකොට මේ KYC එක පුරවලා තියාගන්න එක විතරක් නෙවෙයි ඒක අඛණ්ඩව තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේක අඛණ්ඩව යාවත් කාලීන කරන්න ඕන. අපි ගනුදෙනුකරුවෙක් ගිණුමක් විවෘත කරලා අවුරුදු 20ක් හිටියොත් අපිට ඔරිජිනල් KYC එක විතරක් තිබිලා බෑ. ගනුදෙනුකරුගේ ගිණුමේ හැසිරීම වෙනස් වීමත් සමග අපි ඩියු ඩිලිජන්ස් එකක්. එහෙම නැත්නම් අර අපි කිව්ව ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවය අඛණ්ඩව සිදු කරලා තිබිලා එයාගේ හැසිරීම පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න ඕන බැංකු නිලධාරියෙක්. ඒක බැංකුවේ ඒ අදාළ ගනුදෙනුකරුගේ ශාඛාවේ ගනුදෙනුකාර සේවා නිලධාරියාට කළ යුතු වැඩක් විදිහට තමයි අද පවරලා තියෙන්නේ. එතකොට ඔවුන් දැනගෙන ඉන්න ඕන කාටද මේ ගනුදෙනුකරුගේ ගිණුමේ ඇයි මේ මුදල් ඩිපොසිට් වෙන්නේ අඛණ්ඩව. සමහර විට හේතුවක් සහිත වෙන්න පුළුවන්. ඒක හේතුවක් හොඳ හේතුවක් තියෙන්න පුළුවන්. එතකොට අපි මේ හේතුව දැනගෙන ඉඳීම තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ වෙලාවේදී අපිට හේතුව සාධාරණ නම් නිහඬව ඉන්න පුළුවන්. හැබැයි හේතුව සාධාරණ නැත්තම් එහෙම නැත්තම් මේ ගනුදෙනුකරු අපිට හෙලි කරලා තියෙන තොරතුරු සමග ඔහුගේ ගිණුමේ ස්වභාවය ගැලපෙන්නේ නැහැ. එයා කියන ගණන් නෙවෙයි අපිට ඩිපොසිට් වෙනවා ඊට වඩා ඉතා වැඩි ගණන්. එයා කියන්නේ බිස්නස් එක තියෙන එක කොළඹ හරි එහෙම නැත්තම් එක්තරා නගරයක ශාඛාවක් අසල. නමුත් ඔහුගේ ගිණුමට ලංකාවේ හැම පැත්තෙම ඩිපොසිට් වෙනවා. එතකොට ඒකට සාධාරණ උත්තරයක් දෙන්න බැරි නම් අපේ ගනුදෙනුකරුට අපි ඇහුවම ඒකට ඔහුට හෙළිකිරීමක් කරන්න බැරි නම් අපිට වගකීමක් තියෙනවා මේ ගනුදෙනුකරු යම් ආකාරයක මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලියක යෙදෙනවා. එවැනි සැකකටයුතු ගනුදෙනු අපගේ ගිණුම් හරහා සිද්ධ වෙනවා කියලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධියේකයට වාර්තා කරන්න. ඒක තමයි මේ නීතියේ මේ කියන දෙවැනි වගන්තියේ සාමාන්‍ය තේරුම. එතකොට මේ බුද්ධියේකයට මූල්‍ය බුද්ධියේකයට කලින් කාලට පුළුවන් කිව්වා ගනුදෙනුකරුවන් වර්ග කළා වැඩි අවදානම් සහිත ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඔවුන්ට අර අපි කියපු enhanced due diligence එක. එහෙම නැත්නම් වර්ධිත ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවය ක්‍රියාත්මක කරන්න. එතෙන්දී යාගේ ගිණුම පිළිබඳව මාස 6කට වතාවක් විමසන්න වෙනවා. ඒ වගේම අපි මූල්‍ය ආයතන වලට ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දීලා තියෙන සමහර නිර්දේශ මේ මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් බැංකුව අභ්‍යන්තරයේ තොරතුරු ගබඩාවක් පවත්වාගෙන යන්න. ඒ තොරතුරු ගබඩාව එහෙම නැත්නම් සමහර විට software system එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන manual ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අද වෙනකොට ලංකාවේ බැංකු නම් සියල්ලම මේ මුදල් විශුද්ධීකරණය ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අවශ්‍ය පරිගණක පද්ධති
හඳුන්වලා දීලා තියෙනවා. තවමත් සමහර මූල්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පරිගණක පද්ධති හඳුන්වලා දීලා නැහැ. තාම අර මැනුවල් ක්‍රමයට එහෙම නැත්නම් තවමත් සිද්ධ කරන්නේ පැරණි ක්‍රමවේදයන්ට අනුව. එහෙම නැත්නම් ඔවුන්ගේ සාමාන්‍ය බැංකු පද්ධති එහෙම පරිගණක පද්ධතියේම යම් ආකාරයක සංවර්ධනයක් කළා. එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට් එකකින් මේ මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ ක්‍රියාවලියටත් යම් ආකාරයක පිළිතුරු හොයලා තියෙනවා. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඒක අපි දෙපැත්තම බලා ගන්න ඕන. සමහර බැංකු මේකට වෙනම සිස්ටම් එකක් තියෙනවා. සමහර බැංකු එක්කෝ තමන්ගේ කෝ බැංකින් සිස්ටම් එකකට මේකට අවශ්‍ය වර්ධනය කිරීම කරලා තියෙනවා. නැත්නම් තවමත් පරිගණක පද්ධතියක් ආශ්‍රිතව නෙවෙයි කරන්නේ මැනුවල් ක්‍රමයට මේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමට අදාළ එහෙම නැත්නම් ගනුදෙනුකරුවන්ගේ සම්ප්‍රජන්‍යතාවය විමසීම සිද්ධ කරනවා. එතකොට ඒක ක්‍රමය මොකක්ද නෙවෙයි අවශ්‍ය වෙන්නේ, මේක අකණ්ඩව සිද්ධ වීම තමයි නීතිය බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඇතැම් වෙලාවට මේ රීතීන් සහ නීතීන් ගනුදෙනුකරුවන් වර්ග අනුව වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම ආයතන වර්ග අනුව වෙනස් වෙලා තියෙනවා. ඒකට සමහර ගනුදෙනුකරුවන් අධි අවදානම් ගනුදෙනුකරුවෝ විදියට හඳුනාගත් අයට වර්ධිත ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවයක් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගැන වැඩිපුර හොයන්න ඕන. ඒගොල්ලොන්ගේ ගිණුම් වල තියෙන්න පුළුවන් සැකකටයුතු ගනුදෙනු ප්‍රමාණය වැඩි. ඒවා තමයි මෙතනදී අපිට බලන්න වෙන්නේ. එතකොට අපිට මේ දෙවනි වගන්තිය සරලව තිබුණට මේකේ ඇතුලේ තියෙන ක්‍රියාවලිය ඉතා විශාලයි. බැංකු සහ මූල්‍ය ආයතන සිදු කළ යුතුයි. පැහැදිලිද? ඒ ටික පැහැදිලිද මං කියපු ටික? හරි. ඊට පස්සේ තුන්වෙනි වගන්තිය කියන්නේ යම් ගනුදෙනුකරුවෙක් මේ පනතේ තුන්වෙනි වගන්තිය කියන්නේ අනන්‍යතාවය අවශ්‍ය පරිදි තහවුරු නොකරන ගනුදෙනුකරුවන් සමග ගනුදෙනු නොකළ යුතුය. එවැනි ගනුදෙනුකරුවන් සැකකටයුතු ගනුදෙනුකරුවන්සේ මූල්‍ය බුද්ධියකයට වාර්තා කළ යුතුයි. ඒක තමයි සරලව කියන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අපිට තමන්ගේ ආදායම් ප්‍රභවය හඟවනවන නැත්තම් ඒක දෙන්න උනන්දු වෙන්නේ නැත්තම් ලිපිනේ නිවැරදිව දෙන්න කැමති නැත්තම් එතකොට ලිපිනේ වෙනස් වෙලා කියලා යා කියනෝ නමුත් ඊට අවශ්‍ය සාක්ෂි අපිට දෙන්න කැමති නැත්තම් ඒ කියන්නේ ගනුදෙනුකරු තමන්ගේ තොරතුරු හඟවනවා කියන එක තමයි එතනින් හැංගෙන්නේ. එවැනි අවස්ථාවක මූල්‍ය අංශය ඒ කියන්නේ මුදල් මූල්‍ය බුද්ධි අංශයට අපි මේක වාර්තා කරන්න ඕන සැකකටයුතු ගනුදෙනුවක් විදිහට. බැංකු සහ මූල්‍ය ආයතන වලට තියෙන අතිරේක වගකීමක් තමට අවශ්‍ය දත්ත ලබා දෙන්නේ නැත්තම් තොරතුරු ලබා දෙන්නේ නැති ගනුදෙනුකරුවන් සැකකටයුතු ගනුදෙනුකරුවන් විදිහට ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධියකයට වාර්තා කරන්න ඕනේ. එවැනි පුද්ගලයන් සමග ගනුදෙනු සම්බන්ධතාවය පවත්වාගෙන යාම නොකළ යුතුයි. ඒ කියන්නේ ගනුදෙනුකරුවෙක් ගිණුමක් විවෘත කරන්න එනවා අපි ඉල්ලනෝ KYC documents. එතකොට එයා ඒක දෙන්න කැමති වෙන්නේ නැහැ. එයා ඒක මග හරිනවා. එහෙම නැත්නම් නොදී ඉන්න. එවැනි අවස්ථාවක අපි යාට ගිණුමක් විවෘත කිරීම කළ යුතු නැහැ. අපිට ඒක කරන්න බෑ නීතිය. ඒ වගේම අනිත් පැත්තට අපි නීතියෙන් නවත්තලා නිකන් ඉන්න බෑ. එවැනි පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපිට මූල්‍ය බුද්ධියකයට වාර්තා කරන්න ඕන. එතකොට අපි හිතමු අපේ ගාවට ගිණුමක් විවෘත කරන්න එනෝ අපිට තේරෙනවා මෙයා මේ එයාට හරියට ප්‍රූව් කරන්න බෑ එයාගේ ආදායම් ප්‍රභවය. හැබැයි එයා කියන දවසකට මෙච්චර මිලියන ගාණක් මට ඩිපොසිට් කරන්න ඕනේ. එහෙම නැත්නම් එයා FD එකක් අරින්න එනෝ මිලියන 100ක් විතර අරගෙන අපි ඉල්ලනෝ KYC එකේ යාට ඒක දී ගන්න බෑ. ඒ වගේම ගනුදෙනුකාරයාගේ නම ලිපිනේ සම්බන්ධ තොරතුරු නිවැරදිව දෙන්න කැමති නෑ. එවැනි අවස්ථාවක අපි කියනවා අපිට KYC එක නැතුව එහෙම නැත්නම් එයාගේ තොරතුරු නැතුව අපිට ගිණුම විවෘත කරන්න බෑ. එතකොට අපි ඒක නොකළ සිටිය යුතුයි. එක පැත්තකින් අපිට ලොකු බිස්නස් එකක් නැති වෙන්නේ. හැබැයි ඒ බිස්නස් එකට වඩා වටිනවා මේ නීතියට අනුකූලණය වීම. මොකද සමහර වෙලාවට අපි මේ මිලියන 100 ඩිපොසිට් එක ගත්තට පස්සේ අපිට සිද්ධ වෙන්න පුළුවන් ලොස් එක. එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණ පනත යටතේ බැංකුවට වැරදිකාරයා වීමෙන් එහෙම නැත්නම් මේ මූල්‍ය ආයතනයේ වැරදිකාරයා වීමෙන් ගෙවන්න වෙන දඩය ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අනුකූලණය නොවීමේ වරදට සමහර විට ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධියකේ ලබා දෙන්න පුළුවන් විශාල දඬුවමක්. ඔහුට වසර කිහිපයක් යනකම්
ලයිසන් එක එහෙම නැත්නම් බලපත්‍රය తాවකාලිකව නැවැත්වීමක්. එවැනි අවස්ථාවක එවැනි දෙයකට මුහුණ දෙන්න උනොත් අර එක ඩිපොසිට් එකකින් වෙන ලාභයට වඩා ලොකු ලොස් එකක් බැංකුවට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕන මේ පුද්ගලයාට ගිණුම විවෘත නොකරින්. එතනින් විතරකුත් බෑ. තවත් එහාට ගිහිල්ලා මේ පනතේ තියෙන එවැනි අවස්ථාවක යා තමන්ගේ විස්තර ලබා දීමට අකමැති නම් එවැනි පුද්ගලයෝ සැකකටයුතු ගනුදෙනුකාරයෝ විසේ සලකලා මූල්‍ය බුද්ධියකයට වාර්තා කළ යුතුයි. මෙන්න මේ වගේ පුද්ගලයෙක් ආවා ගිණුමක් විවෘත කරන්න මෙච්චර ගානක. හැබැයි අපි යාගේ ඩොකියුමන්ට් ඉල්ලුවම එයා මේ ඩොකියුමන්ට් දෙන්නේ නැතුව ගියා. ගිණුමත් විවෘත නොකර. අපි ඒ වාර්තාව බැංකුව විසින් ලබා නොදුන්නොත් ශ්‍රී ලංකා මහ බැංකුවට අපි හිතමු අපි නිහඬව ඉන්නවා අපි වැඩක් නැහැ ඔය අනුන්ගේ ලෙඩ දාගන්න. ඉතින් ඒව අපේ ප්‍රශ්න නෙවෙයි. ඒකයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාගනි කියලා අපිට ඉන්න පුළුවන්. හැබැයි වෙන්න පුළුවන් ලොස් එක තමයි එයා යනවා තව බැංකුවකට. එහෙම නැත්නම් මූල්‍ය ආයතනයකට. එතෙන්ට ගිහිල්ලා ඉවරලා එයා ගිණුම විවෘත කරනවා. එහෙම නැත්නම් එයා එතන ගිහිල්ලා ගිණුම විවෘත කරන්න උත්සාහ කරනවා. එතෙන්දි එයා තොරතුරු ලබා නොදීම නිසා සමහර විට ඒ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවට සැකකටයුතු ගනුදෙනුකරුවෙක් විදිහට එහෙම නැත්නම් සැකකටයුතු ගනුදෙනුවක් විදිහට කම්ප්ලේන් එක කරනවා. ඒ අවස්ථාවේදී අර පුද්ගලයා මූල්‍ය බුද්ධියකේ පරීක්ෂණ කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගන්නවා කියමු. ඒ වෙලාවේදී ආ ප්‍රශ්න කරා මෙයා කියන්න පුළුවන් මම මේ ආපු පළවෙනි බැංකුව නෙවෙයි මම කලින් අහවල් බැංකුවටත් ගිහිල්ලා ගිණුමක් විවෘත කරගන්න ගියා. ඒ වෙලාවේ එතෙන්දී නම් ඒගොල්ලෝ මට ප්‍රශ්නයක් ඇති කරේ නෑ ගිණුම විවෘත නොකර යවුවා. අන්න එතෙන්දී අපිට වැරද්දක් එනවා අපි මේ තුන්වෙනි වගන්තිය කඩ කරා කියලා. මොකද අපිට තියෙනවා එවැනි පුද්ගලයෙකුට ගිණුම් විවෘත නොකිරීම පමණක් නෙවෙයි එය සැකකටයුතු ගනුදෙනුවක් විදිහට එහෙම නැත්නම් සැකකටයුතු ගනුදෙනුකරුවෙක්සේ සලකලා මූල්‍ය බුද්ධියකයට වාර්තා කිරීම කරන්න ඕන. ඒ තමයි තුන්වෙනි වගන්තියේ බැංකු සතු කාර්ය. ඊට පස්සේ හතරවෙනි වගන්තිය කියන්නේ සෑම ආයතනයක්ම එහෙම නැත්නම් සෑම මූල්‍ය ආයතනයක්ම ගනුදෙනුකරුවන්ට අදාළ ලේඛන සාක්ෂි ගනුදෙනු සිදු වී අවසන් වී අවුරුදු 6ක කාලයක් මූල්‍ය බුද්ධියකයේ විමසුවහොත් ඉදිරිපත් කිරීමට තබා ගත යුතුය. එම කාලය තවත් දීර්ඝ කිරීමේ අයිතිය මූල්‍ය බුද්ධියකයේ සතුයි. එම ලේඛනවල ගනුදෙනුවේ ස්වභාවය, දිනය, යොදාගෙන ඇති මුදල් වර්ගය, ප්‍රමාණය, ගනුදෙනුවේ පාර්ශවකරුවන්, වාර්තාව පිළියෙල කරන සේවා නියුක්තිකයාගේ නම ලිපින ඇතුළත් විය යුතුයි. එතකොට මෙතෙන්දි කියන්නේ අපි මේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු පවත්වාගෙන යෑම. මුදල් මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීම පනත යටතේ පනතේ 4 වෙනි වගන්තිය කියන්නේ යම් පුද්ගලයෙක් එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක් අපි මෙතන කියන සෑම ආයතනයක්ම කියන්නේ අපිට අර කියපු මූල්‍ය සහ මූල්‍ය නොවන. දැන් අපි කතා කරානේ කලින් පනතේ අර්ථ නිරූපණයේ මූල්‍ය ආයතන වලට විතරක් නෙවෙයි මූල්‍ය නොවන මුදල් ගනුදෙනු එහෙම නැත්නම් ඇතැම් මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ ක්‍රියාවන් වලට එළඹෙන්න පුළුවන් ආකාරයට සැකකරන ආයතන වලටත් මේ ක්‍රියාපටිපාටියට එකඟ වෙන්න වෙලා තියෙනවා. මේ පනත ඒ විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඒකට ඔවුන් තමන්ගේ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් තොරතුරු තියාගන්න ඕන ගනුදෙනුව සිදු වී වසර 6ක් යනකම්. එතකොට ගනුදෙනුව සිදු වී වසර 6ක් කියන්නේ යා ගනුදෙනුවක් කළා නෑ. ඒක තනි ට්‍රාන්සැක්ෂන් එකක් නක්. අපි හිතමු යා සල්ලි ගෙන්නගෙන යාගේ ගිණුමට මිලියන 100ක් එනෝ වෙන රටක. අන්නේ වැනි අවස්ථාවක ඒ වවුචර් එක අවුරුදු 6ක් තිබිය යුතුයි. හැබැයි ඒ අවුරුදු 6 ඉවර වුණාට පස්සෙත් මූල්‍ය බුද්ධියක අපිට කියනවා නම් දන්නවලා මෙන්න මේ ගනුදෙනුකරු ගැන අපිට පොඩි සැකයක් තියෙනවා. එයාට අදාළ ගිණුම් විස්තර එහෙම නැත්නම් එයාගේ ගනුදෙනු තව කාලයක් තියාගන්න. තව අවුරුද්දක් තියාගන්න. අන්න ඒකටත් අපි එකඟ විය යුතුයි. එතකොට අපි ඒ වැඩි අවුරුද්දක් තියාගන්න වෙනවා. එතකොට ගිණුමක් විවෘත කරන්න આવොත් ඒ පුද්ගලයා අපි දැන් මේ කියපු දේ අනුව ගිණුමක් විවෘත කරන්න ආපු පුද්ගලයෙක් ලබා දෙන තොරතුරු කොච්චර කාලයක් තියාගන්න ඕනද බැංකුවේ? දැන් මේ කියපු එක තේරුණා නම් උත්තරයක් දෙන්න පුළුවන්. ගිණුමක් විවෘත කරන්න එනවා යම් පුද්ගලයෙක් එයාගේ know your customer information එයාගේ අනන්‍යතාවය එයාගේ මුදල් ලැබෙන ආකාරය පිළිබඳ විස්තර බැංකුවක් කොච්චර කල් තියාගන්න ඕනද? දැන් මේ කියපු වගන්ති දෙක හරියට තේරුණා නම් උත්තරයක් දෙන්න පුළුවන්. කියන්නකෝ උත්තරේ.
මාස 6ක් වෙන්නේ කොහොමද? දැන් මේ කිව්වෙම අවුරුදු 6ක් කියලා. අවුරුදු 6 කවද ඉඳලාද? අවම වශයෙන් අවුරුදු 6 කවද ඉඳලාද? මං අහන්නේ ගිණුම් විවෘත කිරීමේදී ලබා දෙන තොරතුරු අවුරුදු කීයක් තියාගන්න ඕනද? එතකොට අවම වශයෙන් අවුරුදු 6. ඒ කවද ඉඳලාද? හරියට තේරුම් අරගෙන නෑ තාම. එතකොට ගනුදෙනුවක් සිදු වෙලා නම් ට්‍රාන්සැක්ෂන් එකක් සම්බන්ධයෙන් ඒ ට්‍රාන්සැක්ෂන් එක වෙලා අවුරුදු 6ක් තමයි. ඒක හරි. හැබැයි මෙතන ගිණුමක් විවෘත කරපු වෙලාවේ දෙන තොරතුරු අපි තියාගන්න ඕන ගිණුම විවෘත කරලා අවුරුදු 6ක් නෙවෙයි. ගිණුම අපි ගාව පවත්වාගෙන යන කාල සීමාව ඒකට එකතු වෙලා ගිණුම කවදා හරි වහපු දවස් ඉඳලා අවුරුදු 6ක්. අන්න ඒක තමයි එතෙන්දි මතක තියාගන්න ඕන. මේකේ මේ පනතේ කියන දේ අර්ථ නිරූපණය වෙන්නේ ඒ විදිහට. එතකොට මොකද ඒක පවත්වාගෙන යන කාලේදී තොරතුරු අපි ගාව කොහොමද තියෙන්න ඕනේ. ඒවා විනාශ කරන්න අපිට බෑ. ගිණුම විවෘත කරන වෙලාවේ දීලා තියෙන KYC ඉන්ෆෝමේෂන් අපිට ගිණුම පවත්වාගෙන යන කාල සීමාවේ අනිවාර්යෙන් තියෙන්න ඕන. හැබැයි එතනින් එහාටත් ඒ ගිණුම වැහුවත් අපිට අවුරුදු 6ක් මේ ගිණුම් විස්තර තියාගන්න වෙනවා. ඒකයි තමයි බැංකු සහ මූල්‍ය ආයතන වලට අද මේ වර්තමානයේ තියෙන ලොකු ගැටලුවක්. මොකද මේකට විශාල පිරිවැයක් දරන්න වෙනවා බැංකු සහ මූල්‍ය ආයතන වලට. මොකද ගනුදෙනුකරුවෝ ගිණුමක් විවෘත කරලා මාසෙකින් විතර වහලා දානවා. හැබැයි අපිට මේ ඩීටේල් තියාගන්න වෙනවා අවුරුදු 6ක්. ඒකට ඒක විශාල පිරිවැයක් ඒවට අවශ්‍ය මෙහෙයුම් කටයුතු ගොඩක් තියෙනවා. පැහැදිලිනේ? ඒකට ඒක කියන්නේ මෙතන අපි කියන්නේ යම් අවස්ථාවක සෑම ආයතනයක්ම ගනුදෙනුකරුවන්ට අදාළ ලේඛන සාක්ෂි ගනුදෙනුව සිදුවී අවසාන වී අවුරුදු 6ක කාලයක්. ඒතකොට ගනුදෙනුව සිදුවී අවසාන වී කියන එක ගිණුමක් විවෘත කරලා ගිණුම වැහුවට පස්සේනේ අවසාන වෙන්නේ. අවසාන වෙලා අවුරුදු 6ක්. එතකොට තනි ට්‍රාන්සැක්ෂන් එකක් නම් අපි හිතමු ගිණුමකට මුදල් තැන්පතු කිරීමක කොලයක් නම් ඒකට අවශ්‍ය වෙන්නේ අවුරුදු 6යි තැන්පත් කිරීමේ දවස් ඉඳලා. මොකද ඒක සිදු වෙලා අවසාන වෙන ඕනේ දාම. ඊට පස්සේ අවුරුදු 6යි. හැබැයි ඊට එහාට ගිහිල්ලා ඒ ගිණුමේ ස්වභාවය සම්බන්ධයෙන් අපිට හිතෙනවා නම් ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා නම් මෙන්න මේ ගිණුම්කරුවාගේ එහෙම නැත්නම් මේ ගනුදෙනුකරුගේ තොරතුරු අපිට තව ඉස්සරහට ඕන වෙනවා. ඒවා තියාගන්න කිව්වොත් එයාලා කියන කාලයක් තියාගන්න වෙනවා. ඒකේ කාලය සීමාවක් දක්වලා නැහැ. එයා කියන කාලයක් අපිට තියාගන්න වෙනවා. එතකොට එතෙන්දී විශේෂයෙන් බලන්නේ ගනුදෙනුවේ ස්වභාවය, විච්ච දිනය, යොදාගෙන ඇති මුදල් වර්ගය කොච්චර ප්‍රමාණයක්ද, ඒ වගේම කවුද පාර්ශව කරුවන්, කවුද මේ මුදල් තැන්පත් කරේ, කාටද මේ සල්ලි යැව්වේ, නැත්නම් කොහෙන්ද ආවේ, ඒ විස්තර ටික. එතකොට මේක තමයි අපිට අවශ්‍යතාවය. මේක තමයි 2000 මේ මූල්‍ය ගනුදෙනු වාර්තා කරන පනතේ 4 වෙනි වගන්තියේ කියලා තියෙන අවශ්‍යතාවය. ඒක පැහැදිලිනේ. එතකොට ඒකේ කියලා තියෙන තවත් අතිරේක විස්තරයක් තමයි මූල්‍ය බුද්ධියකේ ගනුදෙනු තොරතුරු ඉල්ලූ විටක ලබා දිය හැකි ආකාරයට වාර්තා පවත්වා ගත යුතුය. එතකොට ඒ ලබා දිය හැකි ආකාරයට කියන්නේ එතකොට මේක හાર્ඩ් කොපිම තියෙන්න ඕන කියලා නෑ. ඒ කියන්නේ අපිට මුද්‍රිතව කොලයක් තියෙන්න ඕනේ නෑ. අපිට තියෙනවා නම් ඒක සොෆ්ට් කොපි එකක් විදිහට. එහෙම නැත්නම් තොරතුරු පරිගණකය තුල පරිගණකගත වෙලා තියෙනවා නම් කම්පියුටර් ෆයිල් එකක CD එක, එහෙම නැත්නම් වෙන මොකක් හරි හાર્ඩ් ඩිස්ක් එකක ඒකත් ඇති. ලිඛිතවම එහෙම නැත්නම් මුද්‍රිතවම කොලයකම තිබීම අවශ්‍ය නැහැ. ඒක මූල්‍ය බුද්ධියකයට ලබා දෙන්න පුළුවන් විදිහට තිබ්බනම් ඇති. හැබැයි ලබා දිය හැකි ආකාරයට තියෙන්න ඕන. ඒකට ඇතුලේ බඩු තියෙන්නත් ඕන. CD එක විතරක් තිබිලා බෑ. ඒකට ඒ වගන්තියත් පැහැදිලි නේද? තේරෙන්නේ නැත්නම් අහන්න ප්‍රශ්න. පැහැදිලි නම් කියන්න. පැහැදිලි නේද ඒ ටික? ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්නෙත් නැහැ. සද්දම නැතු ඉන්නව. මට හිතෙනවා පැහැදිලි කියලා. ඒ වුණාට මන් දන්නේ නැහැ කොච්චර පැහැදිලිද කියලා. ඊගාවට පනතේ පස්වෙනි වගන්තිය කියන්නේ ආයතනය. ඒ කියන්නේ මූල්‍ය සහ මූල්‍ය නොවන
ආයතන ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් නිසි උද්‍යෝගයෙන් හා සියුම් නිරීක්ෂණයෙන් ක්‍රියා කළ යුතුයි. එතකොට නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කරනවා කියන්නේ අපි අර කියපු කස්ටමර් ඩියු ඩිලිජන්ස්. එහෙම නැත්නම් ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවය. නිසි උද්‍යෝගයෙන් යුතුව ක්‍රියා කරන්න ඕනේ. ඒ වගේම සියුම් නිරීක්ෂණයෙන් ක්‍රියා කළ යුතුයි. කියන්නේ ඔවුන්ගේ ගනුදෙනු වල සම්බන්ධයෙන් වෙන්න පුළුවන් සියුම් දැන් ඒ වගේම ඒගොල්ලෝ අපිව සමහර වෙලාවට මුලා කරන්න උත්සාහ කරන තැන් පිළිබඳව අපි වැඩි විමසීමෙන් කටයුතු කරන්න ඕන. මොකද දැන් උදාහරණයක් විදිහට බැංකු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධියේකය බැංකු සහ මූල්‍ය ආයතනවල රුපියල් මිලියනයකට වඩා වැඩි ගනුදෙනු පිළිබඳ සියලුම වාර්තා තොරතුරු ඇතුළත් වාර්තාවක් මාසෙකට දෙපාරක් ගන්න. ඒ කියන්නේ සති දෙකකට වතාවක් බැංකු සහ මූල්‍ය ආයතනවල සිදුවන සියලුම ගනුදෙනු වල වාර්තාවක් රුපියල් මිලියනයකට වැඩි ගනුදෙනු වල වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවට අපි යවන්න ඕන බැංකුකරුවෝ විදිහට. ඒකට ඒ යවනකොට ඒකට අදා අහු වෙන්නේ ඕ 1 මිලියන් ට්‍රාන්සැක්ෂන්. ඒ කියන්නේ රුපියල් මිලියනයකට වැඩි ගනුදෙනු. එතකොට තව ඕක දන්න ගනුදෙනුකරුවෙකුට පුළුවන් මේක ඕ 1 මිලියන් කරොත් අපිට මේක ශ්‍රී ලංකා මහ බැංකුවට රිපෝට් වෙනවා. ඒ නිසා අපි මේක 9,99,000කින් නවත්තමු. අන්න එවැනි අවස්ථාවල බැංකුව ඇතුලේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. යම්කිසි පුද්ගලයෙක් උත්සාහ කරනවද මේ ත්‍රෙෂෝල්ඩ් එකට අහු නොවෙන්න ගනුදෙනු කරන්න. එහෙම නැත්නම් එයා නිතරම 9,90,000 ගනුදෙනු කරනවද? ඒ වගේ ඒවා වෙනම විමර්ශනය කරන්න ඕනේ. ඒක තමයි සියුම් නිරීක්ෂණය කියලා කියන්නේ. ඒ වගේම නිසි උද්‍යෝගයෙන් යුතුව ක්‍රියා කරනවා කියලා කියන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් ඔවුන් නිතර මේ මුදල් මූල්‍ය ගනුදෙනු තොරතුරු වාර්තාකරණය සම්බන්ධයෙන් වාර්තා වීම වැළැක්වීමට අදාළව කටයුතු කරනවා නම් එවැනි අය සැක කටයුතු ගනුදෙනු කරු. ඒ අය ගැන වෙනම සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කරන්න ඕන. නැත්නම් ඔවුන් පිළිබඳව තොරතුරු වඩාත් විමර්ශනශීලීව විමර්ශනය කරලා බලන්න ඕන බැංකුව විසින් ඔවුන් මූල්‍ය ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් වන වැරැද්දක් සිද්ධ කරනවද කියලා. මොකද ඒ වගකීම තියෙනවා මේ 5 වෙනි වගන්තිය අනුව බැංකු සහ මූල්‍ය ආයතන වෙත. ආයතනයේ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් නිසි උද්‍යෝගයෙන් සහ සියුම් නිරීක්ෂණයෙන් ක්‍රියා කළ යුතුය. ඊගාවට 6 වෙනි වගන්තිය කියන්නේ මූල්‍ය බුද්ධියේකය නියම කරන මුදල් ප්‍රමාණය ඉක්මවන ගනුදෙනු සම්බන්ධ වාර්තාවක් කාල සීමාවකට වරක් සියලුම ආයතන මූල්‍ය බුද්ධියේකය වෙත වාර්තා කළ යුතුය. මම අර කලින් කිව්වෙත් ඒකම තමයි. මේ 6 වෙනි වගන්තිය කියන්නේ මූල්‍ය බුද්ධියේකය නියම කරන මුදල් ප්‍රමාණය ඉක්මවන ගනුදෙනු සම්බන්ධ වාර්තාවක් කාල සීමාවකට වරක් සියලුම ආයතන මූල්‍ය බුද්ධියේකය වෙත වාර්තා කළ යුතුය. ඒකට වර්තමානයේ රුපියල් මිලියනයකට වැඩි ගනුදෙනු සෑම මාසකම 15 සහ 30 අති දෙකකට වතාවක් යවන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුව වෙත. හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකුව තව ටික දවසකින් මේ සති දෙකකට වතාවක් කියන එක ඕනනම් සතියකට වතාවක් දක්වා අඩු කරන්නත් පුළුවන්. ඒ වගේම මේ මුදල් ප්‍රමාණය ලක්ෂ 10 ලක්ෂ 5ට අඩු කරන්න පුළුවන්. නැත්නම් ලක්ෂ 10 ට්‍රාන්සැක්ෂන් ගොඩක් වැඩි වුණොත් ඉදිරියේදී ලක්ෂ 10 ලක්ෂ 20කට වැඩි කරන්න පුළුවන්. මිලියනේ මිලියන 2ක් වෙන්නත් පුළුවන්. ඒක කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධියේකය විසින් නියම කරන මුදලකට වඩා වැඩි වටිනාකමින් යුත් ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කිරීම. එහෙම නැත්නම් මූල්‍ය බුද්ධියේකය වෙත වාර්තා කිරීම අනිවාර්යයි. ඒකට අපිට මේකෙන් ඉවත් වෙන්න බෑ. අපිට ඕනේ අපි ශ්‍රී ලංකා මහ බැංකුවට මේක දෙන්න බැඳිලා නැහැ කියන්න බෑ. මොකද මේක නීතියක්. මං කිව්වේ පනතක්නේ. පනතකින් ආව ගමන්ම මේකට සියලුම බැංකු මූල්‍ය ආයතන අනුකූලණය වෙන්න ඕන. මේකෙන් ඉවත් වෙන්න බෑ. එහෙම වුණොත් අපිට සමහර විට දඩ මුදලකට එහෙම නැත්නම් ලයිසන් එක නැතිවීමේ අවදානමකට ලක් විය හැකියි. ඊගාවට මේවා අපි කියන්නේ සාමාන්‍ය වාර්තාකරණය. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් කළ යුතු සාමාන්‍ය වාර්තාකරණය. මේක මේ නීති අනුව ඕනෑම මූල්‍ය ආයතනයක් ඕනෑම මූල්‍ය නොවන අපි අර කියපු සඳහන් කරපු ආයතනයක් සති දෙකකට වතාවක් 15 සහ 30 රුපියල් මිලියනකට වඩා ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යවන්න ඕනේ. ඒගොල්ලෝම දක්වලා තියෙන මොනවද ඒ ඉල්ලන තොරතුරු. ගනුදෙනුකරුගේ නම, ගනුදෙනුවේ ස්වභාවය, රුපියල් ගණන, කවුද ඒක එව්වේ, කොහාටද එව්වේ, එහෙම නැත්නම් කාගෙන් කාටද ගියේ. එතකොට ඒ ගනුදෙනුකරුගේ නම ලිපිනය රැකියාවේ ස්වභාවය, ඒ රැකියාවට
මේ ගනුදෙනු සමග ගනුදෙනුවට අදාළව තියෙන අවදානම් සමහර වෙලාවට මේක අධි අවදානම් කියලා අපි යවන්නෙම අපේ තොරතුරු. මොකද මේ ගනුදෙනු කරුගේ හැසිරීම අපිට සැක සහිතයි. එහෙම නැත්නම් මෙයා දේශපාලනික වශයෙන් සම්බන්ධිත පාර්ශවයක්, politically exposed person කියලා. PEPs කියලා අපි කතා කරන්නේ. එහෙම නැත්නම් මෙයා අර කියපු විදිහේ අර ස්වර්ණාභරණ මැණික් සම්බන්ධව බිස්නස් කරන ව්‍යාපාරිකයෙක්. එහෙම නැත්නම් කැසිනෝ ව්‍යාපාරිකයෙක්. එවැනි අයට මේක අධි අවදානම් සහිත ගනුදෙනු කරුවෝ කියලා ඔවුන්ගේ තොරතුරු ලබා දීම සිද්ධ කරනවා. එතන යාව තොරතුරු දෙන තැනම අපි ටැග් කරලා යවන්නේ මේගොල්ලෝ high risk customers. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවටත් එන අදහසක් මෙයාලා ගැන වැඩි අවධානයෙන් ක්‍රියා කරන්න ඕන. මොකද මේගොල්ලෝ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් යම් ක්‍රියාවන් සිදු කළ හැකි කියලා. ඒතකොට ඒ තොරතුරු ලබා නොදුන්නොත් අපි කිසි පරිදි තොරතුරු ලබා නොදීමේ අනුකූලනේ නොවීමේ වරදට වැරදිකාරයා වෙනවා. ඊගාවට 7 වෙනි වගන්තිය කියන්නේ මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයයි සැකසිතන ගනුදෙනුවක් හෝ එවැනි තැත්කිරීමක් සම්බන්ධයෙන් එය දැනගෙන වැඩ කරන දින දෙකක් තුල මූල්‍ය බුද්ධි ඒකයට වාර්තා කළ යුතුයි. අපි එවැනි ගනුදෙනුවක් කියන්නේ සැකකටයුතු ගනුදෙනුවක්. ඒතකොට සැකකටයුතු ගනුදෙනු වාර්තාවක් අපි මේක වෙලා අපි ඒක දැනගෙන දවස් දෙකක් තුල වැඩ කරන දින දෙකක් තුල මූල්‍ය බුද්ධි ඒකේ වෙත වාර්තා කළ යුතුයි. ඊට පස්සේ අපි ආරම්භ වශයෙන් ඒකට අපි දෙනවා සැකකටයුතු ගනුදෙනුවක් කියලා දින දෙකක් තුල ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකයට වාර්තාවක් යවනවා. හැබැයි ඊට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකයට පුළුවන් ඒ පිළිබඳව තව දුරටත් අපෙන් තොරතුරු ඉල්ලන්න. ඒකට අපි මුලින්ම ඉල්ලන්නේ මෙන්න මේ පුද්ගලයා මෙවැනි ගනුදෙනුවක් කරලා තියෙනවා. මේක සැකකටයුත්තක් තියෙනවා. එහෙම නැත්නම් මෙයාගේ ගිණුමේ ස්වභාවය සැකසහිතයි. ඒ නිසා අපි මේක සැකකටයුතු ගනුදෙනුවක් විදිහට වාර්තා කරනවා. එතකොට අපි එතෙන්දි කියන්නේ මෙයාගේ ගිණුමේ නමයි විස්තර account එකට විච්ච මේ සැකකටයුතු ගනුදෙනුව ගැනයි විතරයි. හැබැයි ඊට එහාට ගිහිල්ලා මේ ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන් මේ සම්බන්ධයෙන් අතිරේක තොරතුරු ඉල්ලන්න. සමහරට මේ ගිණුමට කවුද ඩිපොසිට් කරලා තියෙන්නේ? මේ ගිණුමෙන් කාටද චෙක් නිකුත් කරලා තියෙන්නේ? කවුද මේ සල්ලි අරගෙන තියෙන්නේ? කොහෙටද ගිහින් තියෙන්නේ? ඊට පස්සේ මේක කොච්චර කාලයක් සිද්ධ වෙනවද? මේ අවුරුදු ගානක තුල කොච්චර මුදල් ප්‍රමාණයක් මේ ගිණුමට ඇවිත් තියෙනවද? ඔය සියලු දේවල් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉල්ලන්න පුළුවන්. එතකොට අපි මූලික වශයෙන් අපි පනතේ 7 වෙනි වගන්තියේ තියෙන්නේ මූල්‍ය ආයතනයේ තියෙන ප්‍රාථමික වගකීම තමයි තමන්ගේ ගිණුමක් කරහා සැකකටයුතු ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් එය දින දෙකක් තුල වහාම ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කරන්න ඕන. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටින ඕනෑම තොරතුරක් අපිට ලබා දීමට බැඳී සිටිනවා මේ පනතේ 7 වෙනි වගන්තිය අනුව. ඒකට අපිට ඒක කියන්න බෑ මේ අපි ගනුදෙනු කරුගේ රහස්‍යභාවය ආරක්ෂා කරනවා. ඒ නිසා අපිට මේවා දෙන්න බෑ කියන්න බෑ. එතකොට ඇයි අපි රහස්‍යභාවය ආරක්ෂා කරනවා මේවා දෙන්න බෑයි කියන්න බැරි ඇයි? අපිට තියෙනවනේ ගනුදෙනු කරුගේ තොරතුරු හෙළි නොකිරීමේ වගකීම බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධයෙන්. නමුත් මෙතෙන්දී අපිට ගනුදෙනුකරු සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි ඒකේ තොරතුරක් ඉල්ලුවොත් දෙන්න වෙලා තියෙනවා. මොකද්ද අපිට දෙන්න වෙන අවස්ථාව? අපි කිව්වා මුදල් විශුද්ධ මේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ කියන්නේ අපි ගනුදෙනුකරු වෙනුවෙන් කළ යුතු යුතුයකමක්. හැබැයි මේ යුතුයකම සම්බන්ධයෙන් ව්‍යතිරේක කීපයක් තියෙනවා. මොන ව්‍යතිරේකයේ යටතේද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකේ වෙත තොරතුරු ලබා දීමේ වගකීම එන්නේ බැංකුකරුට. බැංකු නීතිය සම්බන්ධයෙන් හරියට දැනගත්තොත් උත්තරයක් දෙන්න පුළුවන්. මෙච්චර දවසක් අපි ඉගෙන ගත්ත දේවල්. මොන ව්‍යතිරේකයේ යටතේද මේකට උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ. ගනුදෙනුකරු සහ බැංකුකරු අතර සම්බන්ධය කතා කරානේ ඔයාලට. කවුරුවත් උත්තර දෙන්නේ නැහැ.
බැංකුකරුවෙකුට ගනුදෙනුකරුගේ තොරතුරු ලබා දෙන්න පුළුවන් අවස්ථා 4ක් කතා කරා. ඒ 4 කියන්නකො. එතකොට එයින් එකක් තමයි මේකට අදාළ වෙන්නේ. එකක්වත් මතක නැද්ද? මං අහන්නේ මොන අවස්ථාවේ යටතේද මේ තොරතුරු ලබා දෙන්න පුළුවන්? අවස්ථා 4ක් කිව්වා ගනුදෙනුකරුගේ තොරතුරු හෙළි කරන්න පුළුවන්. ඒ 4න් එකකට අදාළයි. ඒ 4න් එකක් වෙන්න අඩු ගානේ 4 මතක තියෙන්න ඕනේ. 4න් මොකක්ද කියලා තොරතුරු ඉදිරිපත් කිරීමෙන් මේ බැංකුවට යහපතක් වේ සිතන. එහෙම එකක් තියෙනවද ලංකාවේ නීති යහපතක් ගැන? නීතිය මගින් බල කරනවා කියන්නේ අධිකරණ තීන්දුවක් එන්න ඕන. තීන්දුවක් නැහැනේ මෙතන. 4 තාම හරියට කිව්වේ නෑ. එකක් තමයි 4 පළවෙනි එක තියෙන්නේ ගනුදෙනුකරු ලිඛිත හෝ වාචිකව යංගෙන් ඉල්ලුව. ඒක එක. අනිත් එක අධිකරණය මගින් එහෙම නැත්නම් නෛතික නීතියෙන් ඉල්ලුව ඊට. තුන්වෙනි එක මේක එන්නේ 1988 අංක 30 දාන්න බැංකු පනතේනේ. ඒකේ කියන්නේ මේ පනතේ හෝ වෙනත් පනතකින් කියවපු විදිය අවස්ථාව. හතරවෙනි එක කියන්නේ බැංකුකරුවා තම රාජකාරිය ඉටු කරන අවස්ථාව. එතකොට මේක අදාළ වෙන්නේ මෙම පනත හෝ වෙනත් පනතකින් හෙළි කිරීමේ අවශ්‍යතාවය දක්වා ඇති විට කිය. මොකද මේ පනත කියලා ඒ 1988 අංක 30 දරන පනතයි කියන්නේ ඒ පනතයි වෙනත් පනතකින් කියන එකට අදාළ වෙනවා මේ මුදල් මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත. ඒකට ඒක යටතේ තමයි මේ හෙළි කිරීම කරන්න පුළුවන් වෙන්නේ. පොදු යහපත මහ බැංකුවේ යහපත ඒව තිබ්බේ ඔක්කොම ටූනියර් කේස් එකේ. ඒක ශ්‍රී ලංකා නීතියට අදාළ වුණා 1988 වෙනකන්. 1988 අංක 30 දරන බැංකු පනතෙන් අපිට ආවේ වෙනම ව්‍යතිරේක 4ක්. ඒ නිසා පටලව ගන්න එපා. පොදු යහපත බැංකුවේ යහපත කියන ඒවා කිව්වේ 1988ට කලින්. ඒක අපේ රටේ නැති වෙනවා 1988 අංක 30 දරන බැංකු පනතෙන් පස්සේ අද වෙනකොට අපිට අදාළ වෙන්නේ මේ බැංකු පනතේ තියෙන රහස්‍යභාවය සම්බන්ධ නීති තත්ත්වය. ඊට කලින් තිබ්බේ අර ඉංග්‍රීසි නීතියේ තිබ්බ ටූනියර් කේස් එකේදී දක්වලා තිබ්බ ව්‍යතිරේක 4. මොකද මේක නිතරම හැමදාම අහන ප්‍රශ්නයක් ඔය බැංකුකරුගේ රහස්‍යභාවය සම්බන්ධ ප්‍රශ්නේ. හැබැයි කොච්චර මේක කතා කරත් මේක හරියට උත්තර දෙන්නේ නැහැ. දැන් මේ සැරේ ලකුණු 10ක් තිබ්බා. ලකුණු 10න් 10ම ගත්ත කෙනෙක් හොයා ගැනීම ඉතා අසීරු වුණා. මම හිතන්නේ 10ම ගත්ත කෙනෙක් හොයාගන්නම බැරි වුණාද. ඉතින් හරි පහසු උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. මොකද මේක හරියට තේරුම් ගන්න නැති හින්දා. එහෙම මෙහෙන් කළා ලෝ පාස් වෙන්න නම් හිතන්න එපා. මං කිව්වනේ හැමදාම 130ක් විතර තමයි පාස් වෙන්නේ. ඉතින් 130ක් පාස් වෙනකොට 70ක් ෆේල් වෙනවා. හරි. එතකොට මේකේ කියන්නේ සැකකටයුතු ගනුදෙනුවක් අපිට තොරතුරු මූල්‍ය බුද්ධියකේ වෙත අපිට ලබා දීම නීතියෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක නොදින්නොත් තමයි නීතියෙන් අපිට ප්‍රශ්න වෙන්නේ. දැන් අනිත් පැත්තට අපිට තියෙන්නේ ඉතා ඒ කියන්නේ බැංකුකරුවාට තියෙන්නේ හරි තමාගේ කටයුතු කරනකොට හැමතිස්සෙම දෙපැත්තකින් අපිට ප්‍රශ්න එනවා. අපි ගනුදෙනුකරුගේ තොරතුරක් කරන්න බැරි දෙයක් හෙළි කරොත් ගනුදෙනුකරුගේ පැත්තෙන් අපිට හෙළි කරන්න බැරි දෙයක් හෙළි කරොත් ගනුදෙනුකරුගේ පැත්තෙන් අපිට එනවා වගකීමක්. ඒ කියන්නේ ගනුදෙනුකරු අපිට විරුද්ධව නඩු දාලා ඔහුගේ අපහාස ඒ කියන්නේ ඔහුට විච්ච අලාභය අය කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපි ගනුදෙනුකරුගේ තොරතුරු ලබා නොදී හිටියොත් මේ මුදුන ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ අපිට වගකීමක් එනවා මේක සැකකටයුතු ගනුදෙනුවක් නම් අපි වහාම වාර්තා කරන්න ඕනේ. එය නොකර හිටියොත් ඒ සම්බන්ධයෙන් බැංකුවට විරුද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධියකයට පුළුවන් යම් යම් පියවර ගන්න. එතකොට
පනතේ 14 වෙනි වගන්තිය කියන්නේ සෑම ආයතනයක්ම අනුකූලතා නිලධාරියෙක් පත් කරන්න ඕන. ඒ අනුකූලතා නිලධාරියා ආයතනය තුළ මෙම පනත අනුව ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම, ගනුදෙනු වාර්තා කිරීම, සැකකටයුතු ගනුදෙනු වාර්තා සිදු කිරීම සම්බන්ධයෙන් වගකීම ලබා ගන්න ඕන. ඒ කියන්නේ මේ පනතේ 14 වෙනි වගන්තිය කියන්නේ සියලුම ආයතන මේ කියපු මූල්‍ය ආයතනයේ සහ මූල්‍ය නොවන ව්‍යාපාර තමන්ගේ ආයතනයේ මේ මූල්‍ය ගනුදෙනු වාර්තා කරන පනත යටතේ අනුකූලතා නිලධාරියෙක් පත් කරන්න ඕන. එතකොට එයාට තියෙන ප්‍රධානම අනුකූලනය සම්බන්ධයෙන් බලන්න තියෙන පැති දෙක තමයි මුදල් විශුද්ධීකරණය වෙනවද, ත්‍රස්තවාදී මූල්‍යකරණයට සම්බන්ධව කටයුතු සිද්ධ වෙනවද තමන්ගේ ගනුදෙනුකරුවන් තම ගිණුම් හරහා. එය වෙනවනම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම තමයි ඒවා හඳුනාගෙන ඒවන් වාර්තා කරලා ඒ සැක කටයුතු ගනුදෙනු වාර්තා සිදු කරලා ඊට අවශ්‍ය ඒවා නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට තමයි මේ අනුකූලතා නිලධාරියෙක් පත් කරන්නේ. එතකොට ඔහුගේ ප්‍රධාන වගකීම තමයි තමන්ගේ ආයතනය තුල සිදුවෙන ගනුදෙනු එහෙම නැත්නම් විවෘත කරන ගිණුම් හරහා මුදල් විශුද්ධීකරණයක්, ත්‍රස්තවාදී මූල්‍යකරණයක් සිද්ධ වෙනවද කියලා බලලා රටේ නීතිය සමග බලලා එවැන්නක් වහාම හඳුනාගෙන ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධියකයට වාර්තා කිරි. එහෙම නැත්නම් කාලීනව අපිට කරන්න තියෙන වාර්තා අපි කිව්වේ මාසෙකට දෙපාරක් කරන්න තියෙන වාර්තා නිවැරදිව සිද්ධ වෙනවද බලන්න. ඒ වගේම විශේෂයෙන් ගනුදෙනුකරුවෙක් මුදල් විශුද්ධීකරණයට සම්බන්ධව කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් සැක කටයුතු ගනුදෙනු වාර්තා ශ්‍රී ලංකා මහා බැංකුව වෙත යවන එකේ වගකීමත් මේ අනුකූලතා නිලධාරියා වෙත තියෙනවා. ඒකට සෑම ආයතනයක්ම අනුකූලතා නිලධාරියෙක් පත් කරන්න ඕන. පත් කරලා විතරක් මදි. එයා ඒ අවශ්‍ය ක්‍රියාවලියට අනුගත වෙන්න ඕන. ඒ වගේම එවැනි අවස්ථාවක එයා ඒක අනුගමනය නොකරොත් ඒකත් වැරද්දක් විදියට සලකනවා. එහෙම නැත්නම් පත් නොකර සිටීමත් වැරද්දක් විදියට තමයි සලකලා තියෙන්නේ. ඒතකොට මුදල් විශුද්ධීකරණ පනත සහ ත්‍රස්තවාදී මූල්‍යකරණ පනත සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විශාල බලයක් මේ මූල්‍ය බුද්ධි ඒකකයට ලබා දීලා තියෙනවා. මේ මූල්‍ය බුද්ධි ඒකේ පිහිටවලා තියෙන්නේ මේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එහෙම නැත්නම් මූල්‍ය ගනුදෙනු වාර්තා කරන පනත හරහා. ඒතකොට මූල්‍ය ගනුදෙනු වාර්තා කරන පනතෙන් සිද්ධ කරන්නේ ශ්‍රී ලංකාව තුල මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමත් ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමටත් අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සැකසී. නීතිය තිබ්බට නීතිය ක්‍රියාත්මක කිරීම කරන්න ඕන කොයි විදිහටද කියන ක්‍රියාවලිය සකසලා තියෙන්නේ මේ පනතේ. එතකොට අර පනත් දෙක තනියෙන් තියන්න බෑ. මේ පනතේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම මේ පනතෙන් තමයි මේ මූල්‍ය බුද්ධි ඒකකය කියන ආයතනය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මොකද්ද ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය කියන්නේ? මූල්‍ය බුද්ධි ඒකකය තුලින් සිද්ධ කරන්නේ ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර වශයෙන් තියෙන මේ මූල්‍ය මුදල් විශුද්ධීකරණ එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධ නීති ශ්‍රී ලංකාව තුල ඒ ආකාරයට ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ ජාත්‍යන්තරව අපි කියවනේ ආයතනයක් FATF එහෙම නැත්නම් Financial Action Task Force කියලා එක. මතකනේ ගිය සතියේ මම කතා කරා. ඒකෙදි අපිට කිව්වේ මේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට ජාත්‍යන්තරව සියලුම රටවල් වලට නිර්දේශ සපයන්න ඒ අවශ්‍ය නීති සම්පාදනය කරලා ඒ අවශ්‍ය නීති අනිත් රටවල් වල ක්‍රියාත්මක වෙනවද කියලා විමර්ශනය කිරීමේ බලය තමයි Financial Action Task Force කියන එක. එහෙම නැත්නම් අපි කිව්වේ මූල්‍ය කාර්යසාධක බලකාය කියන එකට පැවරුවේ. ඒක ජාත්‍යන්තර ආයතනය. එතකොට ඒ ජාත්‍යන්තර ආයතනයේ ක්‍රියාත්මක කිරීමේදී ඒකට ලංකාව එහෙම නැත්නම් ශ්‍රී ලංකාව තුල ඒ ආයතනයේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න, ඒ ආයතනයට යම් යම් තොරතුරු ලබා දෙන්න, ඒ ආයතනයේ තොරතුරු ලබාගෙන අපේ රටේ නීති ආවත්කාලීන කරන්න ශ්‍රී ලංකාව තුල පිහිටවලා තියෙන ආයතනයේ තමයි මූල්‍ය බුද්ධි ඒකකය කියලා කියන්නේ. ඒක ශ්‍රී ලංකා මහා බැංකුවේ තියෙන්නේ.
එතන ඒගොල්ලොන්ගේ මූලික කාර්ය තමයි ශ්‍රී ලංකාව තුල මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අවශ්‍ය නීති රාමුව සකසලා ඒ නීති රාමුව ක්‍රියාත්මක කිරීම. එතකොට යාලට මේ තියෙන මූලික වගකීමේදී තියෙනවා ක්‍රියාත්මක වෙන ආකාර කීපයක්. එකක් තමයි අර ජාත්‍යන්තර වශයෙන් තියෙන නීති රීති ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම. එතකොට ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන ආකාරයට නීති පැනවීම. ඒ වගේම ඒ නීති ලංකාව තුල ක්‍රියාත්මක වෙනවද කියලා සොයා බැලීම. ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම. එතකොට ඒකට අවශ්‍ය නීති හදලා විතරක් නිකන් ඉන්න බෑ මූල්‍ය බුද්ධියේකයට. ඒක සොයා බලන්න ඕන. අකණ්ඩව මූල්‍ය බුද්ධියේකේ ශ්‍රී ලංකාවේ සියලුම බැංකු සහ මූල්‍ය ආයතනවල මේ මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය වළක්වනවද බලන්න විවිධ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි අපි අර කලින් කිව්වේ ඒ අවශ්‍ය ඔඩිට් එකක්. එහෙම නැත්නම් පරීක්ෂණයක් කරන්න ඒ ආයතනයේ වෙත එනවා. එහෙම නැත්නම් ආයතනයෙන් තොරතුරු අරගෙන ඒ තොරතුරු අනුව පරීක්ෂණය සිද්ධ කරන. ඒ කියන්නේ එන්නේ නැහැ ආයතනය ඇතුළට ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධියේකේ ඉල්ලා සිටින ඕගොල්ලෝ කරපු දේවල් දෙන්න අපිට මේ දේවල් ඉම්ප්ලිමන්ට් කරන්න. ඒකට ඒ තොරතුරු අරගෙන බලමු. ඊගාවට අනිත් එක තමයි අර සැක කටයුතු ගනුදෙනු වාර්තා ඉල්ලලා ඒ අනුව ඒ ආයතන වලින් ලබා දෙන සැක කටයුතු ගනුදෙනු වාර්තාවලට අනුව විමර්ශනයක් කරන මේවා ඇත්තටම මූල්‍ය මුදල් විශුද්ධීකරණයට අදාළ වැරදිද එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණයට සම්බන්ධ ක්‍රියාවන්ද කියලා ඒගොල්ලෝ විමර්ශනයක් කරනවා. එතකොට ඒකට අවශ්‍ය අතිරේක තොරතුරු ඒගොල්ලෝ ඉල්ලා සිටිනෝ ඒ අදාළ බැංකු වලින්. ඒ විතරක් නෙවෙයි මේ තියෙන නීති ප්‍රමාණවත් නැත්නම් නීති නැවතත් යාවත්කාලීන කරන. මම අර මුලින් කිව්වේ KYC CDD දැන් EDD දක්වා වර්ධනය වෙලා. ඒ වගේම ගනුදෙනු කරුවන් වර්ග කරලා මේ අය අධි අවදානම් අය කියලා ඒගොල්ලොන්ට වැඩි මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් තියෙන ක්‍රියාත්මක වීම වැඩි වශයෙන් බලපාන විදිහට නීති හදනවා. ඒක කාලීනව වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමදාම මේ මුදල් විශුද්ධීකරණය කියන එකත් වර්ධනය වෙනවා. ඒකට නීති හදන එකත් වර්ධනය වෙනවා. මේවා එකක්වත් ඉවර වෙනේව නෙමෙයි. මොකද මුදල් විශුද්ධීකරණය කරන පිරිස දන්නවා නව ක්‍රම හරහා මේ මුදල් විශුද්ධීකරණය කරන්න. එතකොට මූල්‍ය බුද්ධියේකේ කරන්නේ මේ නව ක්‍රම හොයාගෙන ඒකට අදාළව නීති හදලා ඒවා නවත්තන්න උත්සාහ කරන එක. එතකොට ඒක නවත්තලා ආයෙ අලුත් ක්‍රමයක් හදනවා අර මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය කරන අය. ඉතින් ඒ නිසා තමයි මේක හැමතිස්සෙම මේක ඉවරයක් වෙන්නේ මේක හැමදාම වර්ධනය වෙන නීතියක්. එතකොට ඇතැම් විට අපි අද මේ වෙලාවේ මේ විදිහට ඉගෙන ගත්තට තව අවුරුදු 2කින් අපිට මීට වඩා ගොඩක් ඉස්සරහට ගියපු මුදල් විශුද්ධීකරණය එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කතා කරන්න වෙයි. ඉතින් ඒ නිසා මේවා අර කවදාවත් ඒ එකක් අර ඉගෙන ගත්තා කියලා ඉවර කරන්න බෑ. දැන් විශේෂයෙන් ඔයගොල්ලෝ බැංකුවක වැඩ කරන අය නම් විශේෂයෙන්ම ගනුදෙනුකාර සේවය සම්බන්ධයෙන් කටයුතු කරන අය නම් මේ මුදල් විශුද්ධීකරණ නීති සම්බන්ධ තියෙන ගැසට් නිවේදන කාලෙන් කාලට වෙනස් වෙනවා. එතකොට ඒවා තමයි එදාට අනුගත කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අනුගමනය කරන්න වෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකලි අපිට කරන්න වෙන දෙයක් තමයි මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීම බැංකුව තුල. ඒකට අපිට ඒක එක එක පැත්තට තියෙනවා. සමහර වෙලාවට බැංකු කරුවාගේ සාමාන්‍ය තත්වයටත් එහාට ගිහිල්ලා මේ මුදල් විශුද්ධීකරණය ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයක් අද ඇවිත් තියෙනවා. මම පටන් ගන්නකොටත් ඕගොල්ලොන්ට කියන්නේ නැති දැන් සමහර ජාත්‍යන්තර බැංකුවල සාමාන්‍ය ගනුදෙනුකාර සේවයේ යෙදෙන සේවකයෝ පිරිසටත් වඩා වැඩි පිරිසක් මේ අනුකූලනය සම්බන්ධයෙන් සේවය කරනවා. එහෙම නැත්නම් ඒක අනුකූලනය මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සම්බන්ධයෙන් සිද්ධ කරන සොයා බැලීම් ඒවට අවශ්‍ය කම්ප්ලයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ක්‍රියාවලට සම්බන්ධ වෙන සේවකයෝ ගාන වැඩි වෙලා තියෙනවා අර ගනුදෙනුකාර සේවය එහෙම නැත්නම් අපි කියන ෆ්‍රන්ට් ඔෆිස් එකේ සේවක පිරිසට වැඩි. මොකද ඒකට හේතුව මේ ඇතැම් රටවල මේක ඉතා වැඩි වශයෙන් නීති රීති වර්ධනය කරලා තියෙනවා. දැන් අද වෙනකොට ලංකාවේ තත්ත්වයක්
මේ අපි කිව්වනේ ගිය අවුරුදු දෙකකට කලින් ලංකාවට ලොකු තර්ජනයක් ආවා මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා අපේ රට මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව අලුලේඛනයට ඇතුළත් වුණා කියලා. එහෙම නැත්නම් අපිව බ්ලැක් ලිස්ට් වෙන්න ආසන්න වුණා කියලා. ඒ තත්ත්වයෙන් වැළැක්වෙන්න දැන් වර්තමානයේ මොකද වෙලා තියෙන්නේ මේ නීති වඩා වේගයෙන් ලංකාව තුල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධිය එක්ක. එතකොට ඒ වෙද්දී මොකද වෙන්නේ? ඒ අවශ්‍ය නිර්ණායක සපයනකොට ඒවට අනුව කටයුතු කරන්න ගියාම බැංකු සහ මූල්‍ය ආයතනවල විශාල වශයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙනවා. දැන් විශේෂයෙන්ම නව කියන්නේ අලුත් බැංක්ස් වලට මේක අමාරු නෑ කරන්න. නමුත් බැංකුවක් පිහිටවල අවුරුදු 50ක් 40ක් වගේ කාලයක් ගත වෙලා තියෙන බැංකුවකට මේ මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ නීති වලට අනුගත වීම ඉතා අසීරුයි. මොකද සමහර බැංකු තියෙනවා ලංකාවේ අවුරුදු 50කට වඩා අවුරුදු 40කට වඩා කටයුතු කරපු ඒ වගේ අයගේ ගනුදෙනුකරුවන්ගේ සමහර ගනුදෙනුකරුවන්ට තවමත් නැෂනල් අයිඩෙන්ටි කාඩ් එකක් නැහැ. ඇත්තටම ගත්තොත් ඒගොල්ලොන්ට නැෂනල් අයිඩෙන්ටි කාඩ් එකක් නැහැ. නමුත් බැංකුවේ දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ ආයතන ඉල්ලා සිටින්නේ මේ අනන්‍යතාවයක් නැති කෙනෙකුට ගිණුම් විවෘත කරන්න එපා කියලා. නමුත් ඒක ලේසියෙන් කරන්න බෑ අපේ වගේ රටක. මොකද තාමත් ලංකාවේ අයිඩෙන්ටි කාඩ් නිකුත් නොකරපු මිනිස්සු ඉන්නවා. එහෙම තියෙද්දි අපිට බෑ අයිඩෙන්ටි කාඩ් එකක් නැතුව ගිණුමක් විවෘත කිරීමේ නොහැකි. ඒ කියන්නේ ඒකෙන් නවත්තන්න බෑ. මොකද මේ වෙනකොට ඕල්රෙඩි ඕපන් කරපු accounts තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් සමහර වෙලාවට මේ ලබලා දීලා තියෙන තොරතුරු දීලා තියෙන්නේ මීට අවුරුදු 20කට 30කට කලින්. ඒකට ඒවා අද වෙනකොට යාවත් කාලීන වෙලා නැහැ බැංකුව ඇතුළේ. ඒකට ඒවා යාවත් කාලීන කිරීමත් ඉතා විශාල ප්‍රශ්නයක්. ඒ නිසා මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම, ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමේදී ලංකාව ඇතුලේ ලොකු ප්‍රායෝගික ගැටලු වලට මේ මූල්‍ය ආයතන සහ බැංකු අද වෙනකොට මුහුණ දීලා තියෙනවා. නමුත් ඒවා එහෙම ප්‍රායෝගික ගැටලු තිබුණයි කියලා අපිට මේවයින් ඉවත් වෙන්න බෑ. මොකද ජාත්‍යන්තර වශයෙන් අපිට ලබා දීලා තියෙන කාල සීමාවන් මේ වෙනකොට අවසන් වෙලා තියෙන්නේ. ඒක තමයි අපිට අර බ්ලැක් ලිස්ට් කරන ත්‍රෙට් එක ඇවිත් තියෙන්නේ. එහෙම නැත්නම් අපිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට අදාළ නීති ක්‍රියාත්මක නොවන රටවල් ගණයට අපිව ඇట్లా තියෙන්නේ මේ අපේ තියෙන මේ ක්‍රියාත්මක වීමේ යම් යම් දුර්වලතා නිසා. ඒ නිසා අද වෙනකොට අපිට මේක ලොකු ඒ කියන්නේ බැංකුවේ තියෙන ප්‍රධාන කාර්යයක් විදිහට ඇතැම් බැංකු වලට කරන්න වෙලා තියෙන මේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අවශ්‍ය කටයුතු කිරීම, ගිණුම් විවෘත කිරීමේ සහ මෙහෙයවීමේදී. මේක තමයි අපිට කතා කරපු මූලික කරුණු ටික මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අදාළ දේශීය නීති රාමුව. මේ ටික පැහැදිලිද? අපිට මේක ඉවර කරන්න පුළුවන් මේක ඕගොල්ලොන්ට පැහැදිලිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ගිය සතියේ මම ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක් අදාහන්න කිව්වා. මට ඒක මතක නැහැ. ඒ ප්‍රශ්නේ තියපු තිබ්බෙක් කෙනා තාම ඉන්නවනම් අහන්න මොකක්ද ඒ ඇහුවේ කියලා. දැන් නැත්තම් මම ඒකට සමහරට උත්තරේ දෙන්නත් ඇති. Excuse me sir. ඔව්. මෙතන දාත්‍ර වගන්තියේ කියනවනේ අනුකූලතා නිලධාරියෙක් කියලා. ඔව්. ඒකේ තේරුම compliance head කියන එකද AML unit head කියන එකද? අනුකූලතා නිලධාරිය කියන්නේ compliance කියන එක තමයි. compliance officer කියන එක. එතකොට සර් compliance එක යටතේද තියෙන්නේ AML unit එක? මෙහෙමයි. ඒක බැංකුව ඇතුලේ තියාගන්න පුළුවන්. දැන් ඇත්තටම මෙතන කතා කරන්නේ මේ anti money laundering compliance officer කියන එක තමයි. AML compliance officer කියන එක තමයි. ඒකට AML compliance officer කියන එක බැංකුවේ අවසාන වශයෙන් වගකීමට ලක් වෙන්නේ compliance division එකේ head. එයාගේ යටතේ නම් AML එක තියෙන්නේ. ගොඩක් වෙලාවට තියෙන්නේ AML unit එක එයාගේ යටතේ නම් compliance officer තමයි මේ 17 වෙනි වගන්තිය කතා කරන්නේ. හරි, thank you sir. ඊය සතියේ තව කවුරු හරි ප්‍රශ්නයක් අහුවා මට ඒ ප්‍රශ්නේ මතක නැහැ. ඒ අහපු කෙනාට මතක නම් අහන්න, නැත්නම් අපි මේක ඉවර කරලා ඊගාවෙකට යමු.
හරි එහෙම ප්‍රශ්න නැතුව ඇති කියලා මම හිතනවා තේරුණාද කියපු ටික මොකද අනිවාර්යෙන් මනි ලොන්ඩරින් සෝරි මේ 53න් ලකුණු 20ක් එනවා මනි ලොන්ඩරින් ඇක්ට් එක ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් රිපෝටින් ඇක්ට් එක ටෙරරිසම් ෆයිනෑන්සින් ඇක්ට් එක මේ 53න් ලකුණු 20ක් අපිට එනවම තමයි. ඉතින් ඒ ලකුණු 20 ලබා ගැනීමට ඕගොල්ලොන්ට මේ කතා කරපු ටික ප්‍රමාණවත්ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. මොනවා හරි තියෙනවා නම් අපි තවදුරටත් පස්සේ කතා කරමු එහෙනම් ලබන සතියේ. ඔයගොල්ලොන්ට ප්‍රශ්න ඔය කියවුවම නෝට් එකක් කියවලා මේක නැවත අහුවම තේරෙනවා ප්‍රශ්න එනවා නම් ලබන සතිය අහන්න. අපි ඊට පස්සේ අද කතා කරමු මේ පොඩි මාතෘකාවක් කස්ටමර් චාටර් එක. එහෙම නැත්නම් ගනුදෙනුකාර ප්‍රඥප්තිය ගැන. මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියන එක 2011 අංක 8 දරන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දීලා තියෙන රෙගුලාසියක් අනුව ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකුවලට වර්තමානයේ කටයුතු කරන්න වෙන. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම බැංකු බලපත්‍රලාභී වාණිජ්‍ය සහ විශේෂිත බැංකුවල ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දක්වලා තියෙන යම් ආකාරයක ආචාර ධර්ම සංග්‍රහයක් විදිහට තමයි මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියන එක හඳුන්වලා තියෙන්නේ. ඒතකොට මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියන එකේදී අපි කලින් බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධයේදී අපි කතා කරා ගනුදෙනුකරුට තියෙනව බැංකුව වෙනුවෙන් කරන්න යුතුකම් බැංකුවට තියෙනව ගනුදෙනුකරු වෙනුවෙන් කරන්න යුතුකම්. අන්න එතනින් කතා කරපු නැති ඊට වැඩිය අතිරේක යුතුකම් ටිකක් සහ වගකීම් ටිකක් තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට එතන බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ ප්‍රඥප්තිය කියලා තමයි මේකේ නම දාලා තියෙන්නේ. හැබැයි මෙතන මේක ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි බැංකුකරුගේ අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳවත් මේක ඇතුලේ කතා වෙන්නේ. එතකොට මේක 2011 නිකුත් කළා මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන තත්ත්වයක්. සියලුම බැංකු මේකට අනුගත විය යුතුයි. එතකොට මේකේ හැදින්වීම තමයි බලපත්‍රලාභී බැංකු සමග ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන සාධාරණ බැංකු සේවාවක ප්‍රධාන ප්‍රමිතීන් පිහිටුවාලීමත් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් සකසා ගැනීම සඳහා බලපත්‍රලාභී බැංකුවලට මාර්ගෝපදේශයක් සැපයීමත් මෙම ප්‍රඥප්තිය මගින් සිදු කෙරේ. අවද මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ගෙන් බැංකුවලට ඉටු විය යුතු යුතුකම් සමූහයක්ද මෙම ප්‍රඥප්තියෙන් ඇතුළත් වෙලා තියෙනවා. ඒකට දෙපැත්තම තියෙන ගනුදෙනුකරුවන්ට අයිතිවාසිකම් ටිකකුත් තියෙන යුතුකම් ටිකකුත් තියෙනවා. අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් කියන්නේ බැංකුව පැත්තෙන් කළ යුතු දේවල්. අනිත් පැත්තෙන් ගනුදෙනුකරුවන්ගේ යුතුකම් වෙන්නේ බැංකුව වෙනුවෙන් ගනුදෙනුකරු කළ යුතු දේවල්. එතකොට එකේම දෙපැත්තක් මේකේ කතා කරනවා. එතකොට මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ගනුදෙනුකරුවන්ට සිද්ධ වෙන්න පුළුවන් යම් යම් ආකාරයක ඒ කියන්නේ ගනුදෙනුකරුවන්ව ඇතැම් මූල්‍ය තොරතුරු එහෙම නැත්නම් මූල්‍ය නිමැවුම් ගනුදෙනුකරුට හදියට ලබා නොදී ඒ කියන්නේ තොරතුරු ලබා නොදී නිමැවුම පිළිබඳව විකුණුවොත් ඒකෙන් ගනුදෙනුකරුට යම් ආකාරයක අවාසියක් සිද්ධ වුණොත් ඒ අවාසියෙන් ගනුදෙනුකරු බේරා ගන්න. ඒ කියන්නේ අපි හිතමු ගොඩක් සංකීර්ණ මූල්‍ය නිමැවුම් ලබා දුන්නොත් ගනුදෙනුකරුවන්ට ඒවා තේරුම් නැතුව ඒ ගනුදෙනුකාරයෙක් ඒ මිලට ගත්තොත් එහෙම නැත්නම් එවැනි මූල්‍ය උපකරණයක ආයෝජනය කරොත් ඒකෙන් ගනුදෙනුකරුට යම් ආකාරයක පාඩුවක් මුණ දුන්නොත් පාඩුවකට ලක් වුණොත් අන්න එවැනි පාඩුවක් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුට ඒක හරියට තේරුම් කරලා නෙවෙයි නම් ලබා දුන්නේ ඒකෙන් බැංකුකරුට වගකීමක් එනවා. ඒ නිසා බැංකුකරුවෙකුට එහෙම නැත්නම් මේ බලපත්‍රලාභී වාණිජ්‍ය හෝ විශේෂිත බැංකුවකට තම ගනුදෙනුකරුවෙකුට බෑ තොරතුරු වසන් කළා නිමැවුමක් විකුණන්න. සියලු තොරතුරු දක්වන්න ඕනේ. එතකොට ඒ තොරතුරු සියල්ල කිව්වට පස්සේ එයා කැමති වෙලා ගන්නව නම් කමන්නේ. එතකොට එයාට ඒකේ තියෙන ප්‍රතිලාභ විතරක් නෙවෙයි ඒකේ වෙන්න පුළුවන් අනිත් පැත්තට තියෙන යම් යම් අවදානමත් පැහැදිලි කරලා දෙන්න ඕන තොරතුරු මේ නිමැවුම විකුණන්න කලින්. ඒක තමයි මේ ගනුදෙනුකාර ප්‍රඥප්තියක තියෙන මූලික
අවශ්‍යතාවය. එතකොට ශ්‍රී ලංකාවේ මේ ගනුදෙනුකාර ප්‍රඥප්තියක් ඇති කිරීමෙන් අර අපි කතා කරපු සාමාන්‍ය පොදු නීතිය එහෙම නැත්නම් බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධයේදී අර නඩු තීන්දුව හරහා ආපු යුතුයකම් සහ අයිතිවාසිකම් වලට අමතරව මේ ගනුදෙනුකාර ප්‍රඥප්තියෙන් අතිරේක යුතුයකම් සහ වගකීම් ටිකක් දක්වලා තියෙනවා. එතකොට ඕක පැහැදිලිව මතක තියාගන්න මේ යුතුයකම් සහ අයිතිවාසිකම් කියලා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධයේදී ආපු තත්ත්වය. අනිත් එක තමයි බැංකුකරු සහ ගනුදෙනුකරු අතර ගනුදෙනුකාර ප්‍රඥප්තිය හරහා ඇති වෙලා තියෙන මේ යුතුයකම් සහ අයිතිවාසිකම්. එතකොට මේ දෙක පටලව ගන්න එපා. දැන් මේ සැරේ ප්‍රශ්නයක් අහන්නේ ක්ලියර්ම ගනුදෙනුකාර ප්‍රඥප්තියේ යුතුයකම් මොනවද කියලා. ගනුදෙනුකරු කරන්න. එතකොට අපිට ඒ යුතුයකම් ටික තමයි ලියන්න වෙන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධයේදී ගනුදෙනුකරුගේ යුතුයකම් දෙකක් ගැන කතා කරා. ඒ දෙක මතකද? බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධයේදී අපි ගනුදෙනුකරු කළ යුතු යුතුයකම් දෙකක් ගැන කතා කරා. මොනවද මේ දෙක? මේ දෙක කියලා ඉන්න ඕනේ. දැන් මේවා කියන්න කියව නැත්නම් දෙකම පැටලෙන්න ඕනේ. මේ දෙක කියන්නේ ඉස්සෙල්ලා. කොයි කාලද විභාගේ තියෙන ජුනිදව තියෙනවනේ විභාගයක්. දැන් තා මාස 3යි තියෙන්නේ. මාර්තු අප්‍රේල් මේ විතරයි. කොහොමද අප්‍රේල් මාසේ අවුරුද්දට අයින් වුණාම තා මාස 2යි තියෙන්නේ. පාඩම් කරේ නැත්තම් ඉතින් නැවත නැවතත් ලෝ ලියන්න වෙනවා. කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා. IBSL එක තීරණය කළා තියෙන්නේ ලෝ පේපර් එක නම් පොඩ්ඩක්වත් ඒසි කරන්නේවත් පාස් මාර්ක් එක අඩු කරන්නේවත් බලන විදිහ අඩු කරන්නේවත් නැහැ. අපි කියන්නේ එකම දේ ලෝ පාස් කරන්න නම් ඒ ලෙවල් එකට උත්තර ලිවීම විතරයි අවශ්‍ය වෙන්නේ. අපි ඉන්නේ පේපර් එක ලේසි කරන පැත්තේවත් පාස් මාර්ක් එක අඩු කරන පැත්තේවත් නෙමෙයි. පාස් මාර්ක් එකක් තියෙන්න ඕනේ ඒ ගානටම පේපර් එකත් ස්ටෑන්ඩඩ් විදිහට තියෙන්න ඕන. දැනුම වැඩි කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. මොකද නැත්තම් සමහර වෙලාවට වෙන ප්‍රශ්නේ තමයි IBSL එකේ බැංකින් ලෝ පාස් අරව මේවා කියාගෙන සර්ටිෆිකට් අරගෙන බැංකුවල ඉන්නව. හැබැයි වැඩ කරන්න ගියාම කරන්න ඕන වැඩේ දන්නේ නැහැ. ඒතකොට කරන්න ඕන වැඩේ දන්නේ නැති වුණාම මේ බැංකුවල ඉන්න මිනිස්සු බනින්නේ IBSL එකේ මේ සර්ටිෆිකට් එක දීපුසා මේ උගන්වපු අපිට. මේ මිනිස්සු මේ IBSL බැංකිනුත් තියනවා අරකට කම්ප්ලීට් මේකත් කම්ප්ලීට් කියලා තියනවා. හැබැයි වැඩක් කරගන්න බෑ. ඒ නිසා ඒක නැති වෙන්න තමයි මේකේ ස්ටෑන්ඩඩ් එක දැන් වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. මේක කී සැරයක් ලිව්වත් ලියන වාර ගණන් නෙවෙයි අදාළ වෙන්නේ විභාගේ පාස් වීම. සමහරු පේපර් එකට ලියලා ඉවරලා මම 7 සැරයක් ලියලා තියෙන ලෝ පේපර් එක කියනවා. ඉතින් මම යටින් ලියන පේපර් එක බලලා ඔබ 8 වෙනි සැරේත් ලියන්නේ කියලා. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද එයා 7 සැරයක් ලිව්වාද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ උත්තරේ. දැන් මම ඇහුවේ මේ යුතුයකම් දෙක මොකද්ද ගනුදෙනුකාරයා කරන්න තියෙන. සාමාන්‍ය බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධී යුතුයකම් දෙක කතා කරලා ඉවර වෙලා ඕන මේකට එන්නේ. නැත්තම් මේ දෙක පටලව ගන්න බෑ. මොකද ගනුදෙනුකරු කළ යුතු යුතුයකම් දෙක මතක යන්නේ. අද කියන්නේ ඔව් වංචනික කටයුත්තක් තිබුණොත් වහාම හෙලි කරන්න ඕන. වංචාවක් ඇතිවීම වැළැක්වීමට ඒ කියන්නේ වංචාවක් ඇති වෙන ආකාරයට බැංකුව සමග කටයුතු නොකරන්න ඕනේ. එතකොට අපි ඒකට තවත් සරලව කිව්වොත් කියනවා මැක්මිලන් රූල් එකයි ග්‍රීන්වුඩ් රූල් එකයි. එහෙම නැත්නම් මැක්මිලන් රීතිය සහ ග්‍රීන්වුඩ් රීතිය. මේ දෙක තමයි බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධය විදිහට ගත්තට පස්සේ අපිට ගනුදෙනුකරුගේ යුතුයකම් විදිහට පොදු නීතිය යටතේ ඇවිත් තියෙන. එහෙම නැත්නම් ඉංග්‍රීසි නීතියෙන් ඇවිත් තියෙන. ඉංග්‍රීසි පොදු නීතිය බැංකු නීතියෙන් ආපු යුතුයකම් දෙක. හැබැයි දැන් මේ කතා කරන්නේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය යටතේ ගනුදෙනුකරු සතු අයිතිවාසිකම් සහ යුතුයකම්. එතකොට පළවෙනි එක තමයි තොරතුරු ලබා ගැනීම සහ බැංකු සේවා තේරුම් ගැනීම.
බැංකු වලින් සපයන සේවා පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගෙන ඒවා තේරුම් ගැනීමට ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇත. මේ සම්බන්ධයෙන් බැංකුවකට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පහත ආකාර වේ. එකක් තමයි තමන් විසින් සපයන බැංකු සේවා පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු සපයමින් ඒවා තේරුම් ගැනීමට පාරිභෝගිකයාට උපකාරී වී. ඒවායේ මූල්‍යමය ක්‍රියාකාරීත්වය පැහැදිලි කරමින් තමන්ට අදාළ බැංකු සේවාව ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට සහාය වී. ඒ කියන්නේ ඔවුන්ට තේරෙන ආකාරයට මේක දෙන්න ඕනේ. එතකොට තේරෙන ආකාරයට දෙන්න ඕන කියන්නේ ලංකාවේ භාෂා 3ක් තියෙනවනේ. විශේෂයෙන්ම භාෂා 2ක්. ඉංග්‍රීසි නැතත් සිංහල සහ දෙමළ. ගනුදෙනුකරුට අවශ්‍ය ආකාරයට මේ භාෂාවෙන් තමන්ගේ භාෂාවෙන් මේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය තියෙනවා. එතකොට බැංකුව අනිවාර්යයෙන්ම සියලුම ගනුදෙනුකරුගේට අදාළව ලබා දෙන තොරතුරු මේ භාෂා දෙකෙන් ලබා දීමට වැඳිලා ඉන්නවා. ඒතකොට ගනුදෙනුකරුවෙකුට ඉල්ලන්න පුළුවන් තමන්ගේ භාෂාවෙන් මේ තොරතුරු දෙන්න කියලා. එතකොට මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය අනුව බැංකුවට ඒ වගකීම තියෙනවා. ඒ වගේම උන්ට තමන් මිලට ගන්න යම් ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් මූල්‍ය නිමැවුමක් තේරෙන්නේ නැත්නම් සංකීර්ණ නම් ඒ පිළිබඳව මිලට ගැනීමට කලින් එහි ආයෝජනය කිරීමට පෙර ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඉල්ලා සිටින්න පුළුවන්. ඒ පිළිබඳව සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ගැන තේරුම් ගැනීමට අයිතියක් තියෙනවා. ඒ පිළිබඳව ඕන දෙයක් අහන්න පුළුවන්. ඒ වගේම සිය බැංකු සේවාවල ප්‍රධාන ලක්ෂණ පිළිබඳව සරල බසින් ලියන ලද විස්තර පත්‍රිකා එම සේවා ලබා ගැනීමට අදහස් කරන ගනුදෙනුකරුවන්ට ලබා දෙන්න ඕන. ඒ විස්තර පත්‍රිකා ගනුදෙනුකරුවා කැමති භාෂාවකින් දෙමළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවතිය යුතු අතර අවම වශයෙන් පහත සඳහන් මූලික තොරතුරු ඒවායේ තියෙන්න ඕන. සිංහල විතරක් නෙවෙයි දෙමළ ඉංග්‍රීසි තියෙන්න ඕනේ. ඒ අරුණම බැංකු සේවාව පිළිබඳ විස්තරයක්, වෙළඳ ප්‍රවර්ධන දීමනා තියෙනවා නම් ඒවා, ඒ වගේම ගනුදෙනුකරුවන්ට මෙහින් තියෙන අතිරේක ප්‍රතිලාභ, මූල්‍ය ප්‍රතිලාභ, ගනුදෙනුකරුවෙන් අය කරන කොමිස්, ගාස්තු, පොලිය, ඒ වගේම බැංකු සේවාව ලබා ගැනීම සඳහා ගනුදෙනුකරු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එකට අදාළ නියමයන් සහ කොන්දේසි. සමහර කොන්දේසි කඩ වුණොත් ඒ ප්‍රතිලාභ ලැබෙන්නේ නැත්නම් ඒවා ගිණුම විවෘත කරන වෙලාවෙම දක්වලා තියෙනවා. ඒ වගේම ගනුදෙනුකරුවන්ට පැමිණිලි කළ හැකි පොදු ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒකත් විශේෂ දෙයක්. ඒ කියන්නේ ගනුදෙනුකරුට තමන්ගේ පැමිණිල්ලක් කාටද දක්වන්නේ, මේ පැමිණිල්ල කරන්න ඕන කාටද කියලා පැහැදිලිව බැංකුව විසින් ලබා දෙන්න ඕන ගනුදෙනුකරුවන්ට. ඒ කියන්නේ ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි බැංකුව තුල විසඳා ගන්න කාටද යොමු කරන්න ඕන කියලා මේ බැංකුව තුලම තියෙන්න ඕන මේ පැමිණිලි කරන්න එක්ක ඊමේල් එකක්, එහෙම නැත්නම් වෙන දුරකථන අංකයක්, නැත්නම් ඒ පැමිණිල්ල බාර ගැනීමට ඉන්න පුද්ගලයාගේ සාමාන්‍ය ලිපිනයක්. ඒක සියලුම බැංකුවල වෙබ්සයිට්ස් වල දැක්වීම අනිවාර්ය කරලා තියෙනවා මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය අනුව. එතකොට තමන්ට අවශ්‍ය ගනුදෙනුකරුට අවශ්‍ය ඕනෑම මාධ්‍යකින් මේ ප්‍රචාරණ ලියවිලි මගින් සිදු කරන සියලු වෙළඳ දැන්වීම් සේවාවන් පිළිබඳ තොරතුරු ගනුදෙනුකරුවන්ට තේරුම් ගත හැකිවන පරිදි ලබා දීම කරන්න. එතකොට ජනතාව නොමග යවන ආකාරයේ තොරතුරු ඇතුළත් නොවිය යුතුයි. එතකොට ජනතාව නොමග යවන ආකාරයේ තොරතුරු කියන්නේ ගනුදෙනුකරුවන්ට සමහර වෙලාවලට දැන් ඒක නවත්තලා තියෙන්නේ මීට අවුරුදු මේ 2011ට කලින් ඇතැම් බැංකු ඇතැම් මූල්‍ය ආයතන දැම්ම ඇඩ්වර්ටයිස්මන්ට් අවුරුදු 20කින් 120යි පොලිය. එතකොට අවුරුදු 20 ඩිපොසිට් එකට 120 දෙන්නේ අවුරුදු 20 ඉවර වුණා. හැබැයි අර වාර්ෂික සඵල පොලිය අනුපාතය එන්නේ ඉතා අඩු ගන්න. ඒක පෙන්වන්නේ නැහැ. ඒක දාන්න නැතුව ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්නේ අර අවුරුදු 20කින් ඔබේ තැන්පතුව දෙගුණ වෙයි. එහෙම නැත්නම් අවුරුදු 5කින් ඔබේ තැන්පතුව දෙගුණයක් වෙනවා. හැබැයි වාර්ෂික සඵල පොලිය අනුපාතය දාන්නේ. එතකොට සමහර වෙලාවට ඒ බැංකුවේ දානවට වඩා වෙන බැංකුවක අවුරුද්දේ ඉන්ට්‍රස්ට් රේට් එක ඊට වැඩිය වැඩි. අන්න ඒක වගේ දේවල් කරන්න බැහැ කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ගනුදෙනුකරුවන් නොමග යවන ආකාරයේ තොරතුරු ඇතුළත් දැන්වීම් ඉදිරිපත් දාන්න බෑ.
ඒ වගේම බැංකුව ඇමතීමේ තොරතුරුද එම බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණයට ලක් කරන බවද සියලු දැන්වීම් වල සඳහන් කරන්න ඕන. මොකද ඇතැම් දැන් බැංකුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රයක් තියෙන බැංකුව වලට විතරයි බැංකුව විදිහට වැඩ කරන්න පුළුවන්. ඒකට ඒගොල්ලොන්ට බැංකු විදිහට වැඩ කරන්න ලබා දීපු බලපත්‍රය ඒකෙන් ඒ ලැබිච්ච බලපත්‍රය ජනතාවට ප්‍රදර්ශනය කරන්න ඕන. ඒකත් මේ ගනුදෙනුකාර ප්‍රඥප්තියේ තියෙන මූලික අවශ්‍යතාවය. ඒකට තමන්ගේ දැන්වීමක් දානකොට අපි දාන්න ඕන මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී බැංකුවක් කියන එක. එතකොට එහෙම නැති කෙනෙක්ට ඒක දාන්න බෑ නිසා පැහැදිලිව ජනතාවට නොමග යන්නේ නැහැ මේක බලපත්‍රයේ සහිත එකක්ද නැති එකක්ද. දැන් බැංකුව කියන වචනේ නැතත් සමහර මූල්‍ය ආයතන ඉන්නෝ බලපත්‍රය තාමත් ලබාගෙන නැති. රෙජිස්ටර් නොවිච්ච. එහෙම නැත්නම් ඒ යම් යම් කොන්දේසි සපුරපු නැති. ඒගොල්ලොන්ට බෑ මේ බලපත්‍රලාභී කියන දේ දාන්න. ඒකෙන් ගනුදෙනුකරුවන්ට පැහැදිලි වෙනවා මෙතන කොච්චර ආයෝජනයේ අවදානමක් තියෙනවද. එතකොට ඒ වගේම බැංකුවේ සේවා පිළිබඳ පළ කළ දැන්වීමක් පිළිබඳව වැඩිමනක් තොරතුරු පැහැදිලි කිරීම, ඒ කියන්නේ පොලි ගාස්තු වගේ පිළිබඳව ඉල්ලා සිටිය විටදී ලබා දිය යුතුයි. සමහර වෙලාවට අපි ලබා දෙන තොරතුරු තවත් ඉල්ලා සිටියොත් ගනුදෙනුකරු ඊට එහාට ගිහින් ඩීටේල් ලබා දීමට බැංකුකරුට වගකීමක් තියෙනවා මේ ප්‍රඥප්තිය අනුව. ඒ වගේම සියලුම බලපත්‍රලාභී බැංකු තම ප්‍රධාන කාර්යාලය සහ ශාඛා ඇතුළු අනිකුත් බැංකු සේවා සපයන ස්ථානවල සියලු තැන්පත් සහ ණය යෝජනා ක්‍රමයන්හි වර්තමාන පොලි අනුපාත ප්‍රදර්ශනය කරන්න ඕන. විදේශ විනිමය මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත, බැංකුවේ ණය ශ්‍රේණිය, ඊට පාදක වූ නිර්ණායකයන්, ඒ වගේම මූල්‍ය දුක් ගැනවිලි බාර නිලධාරියා, ෆයිනෑන්ෂල් ඔම්බඩ්ස්මන් කියලා කියන්නේ මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයාගේ තොරතුරු, ඒ කියන්නේ බැංකුව පිළිබඳව යම් පැමිණිල්ලක් කරන තියෙන බාහිර පාර්ශවයක්නේ මූල්‍ය ඔම්බඩ්ස්මන් නිලධාරියා. එතකොට එයාගේ තොරතුරු බැංකුව ඇතුලේ තියෙන්න ඕන. බැංකුවේ යම් අකටයුත්තක් වුණා නම් බැංකුවේ අභ්‍යන්තර මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා අභ්‍යන්තරව සහනයක් ලබා ගන්නවා මෙන්ම බැංකුකරුට විරුද්ධව බාහිරව ඉන්න ඔම්බඩ්ස්මන් වරයාගේ තොරතුරු, ඒ කියන්නේ එයාගේ නම, ලිපිනය, දුරකථන අංකය සම්බන්ධ තොරතුරු ඊමේල් එක බැංකුව ඇතුලේ බැංකු ගනුදෙනුකරුවන්ට බලා ගැනීමට හැකි වෙනසේ දක්වන්න ඕන. එක්ක වෙබ්සයිට් එකේ ඒක දාන්න ඕන. ඒ වගේම බැංකු ගනුදෙනු කරන වේලාවන් සහ නිවාඩු දැන්වීම කලින් දන්වන්න ඕන. බැංකුවක් හෙට වහනවා කියලා හෙට උදේ තීරණය කරන්න බෑ. කලින් දවසේ අනිවාර්යෙන් දන්වන්න ඕන. ඒ වගේම වෙනත් අදාළ ඕනෑම තොරතුරක් බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන්න ඕන. නැත්නම් බැංකුකරුට විරුද්ධව ගනුදෙනුකරුවන්ට පුළුවන් මේ මූල්‍ය අපිට Tamanට, ඒ කියන්නේ මේ ගනුදෙනුකාර ප්‍රඥප්තියේ මේ කරුණු උල්ලංඝනය කරා කියලා බැංකුකරුට විරුද්ධව පැමිණිල්ලක් කරන්න ශ්‍රී ලංකා මහ බැංකුවට. මොකද ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තමයි මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය නියම කරලා තියෙන්නේ බැංකුකරුට අනුගත වෙන්නේ. ඊගාවට අක්‍රීය ගණයට පත් වූ පාස්පෝර්ට් ඉතිරි කිරීමේ ගිණුම් හැර අනිකුත් තැන්පතු, ණය ගිණුම් හෝ අනිකුත් සේවාවන්හි ගනුදෙනු හා ශේෂයන් පිළිබඳ ප්‍රකාශයන් සෑම කාලඡේදයකට වරක් ගනුදෙනුවා කරුවා කැමැති මාධ්‍යකින් යැවිය යුතුය. එක්ක මුද්‍රිත විද්‍යුත් වෙන්න පුළුවන්. ඊමේල් එකක් වුණත් ඇති. හැබැයි අක්‍රීය වුණත් අපිට ගනුදෙනුකරුගේ බැලන්ස් එකේ යවන්න ඕන. ඒක තමයි මේ කියන්නේ. ඒ වගේම ණය කාඩ්පත් සම්බන්ධයෙන් නම් ගෙවිය යුතු අවම මුදල හා අවම මුදල පමණක් ගෙවුවහොත් අයවන පොලි මුදල යටත් පිරිසෙන් අවම මුදලවත් නොගෙවීම හේතුවෙන් එමවන ප්‍රමාද කාස්තුවත් ණය කාඩ්පත් ප්‍රකාශනයේ සඳහන් විය යුතුයි. ඒ කියන්නේ සමහර ගොඩාක් බැංක්ස් වල අවම මුදල තැන්පත් කරන්න එක විතරනේ දාලා එවන්නේ. හැබැයි ඒකෙන් වෙන්න පුළුවන් වෙන රේට් එක, ඒකෙන් කොච්චර ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න වෙනවද කියන එකත් මේ ප්‍රකාශයේ දාන්න ඕන. ඒවා මේ වෙනකොට සියලුම බැංකු කරනවා. හැබැයි කලින් ඕවා තිබ්බේ නැහැ. ඒකයි මේ ගනුදෙනුකාර ප්‍රඥප්තියේදී මේවා ඇතුල් කරලා තියෙන්නේ. ඒ වගේම විශේෂිත වැඩසටහන් පවත්වා බැංකු සේවා පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ දැනුම ඉහළ නැංවීමට බලපත්‍රලාභී බැංකු කටයුතු කළ යුතුයි. කියන්නේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කරන්න ඕන. ඒ කියන්නේ ගනුදෙනුකරුවෝ මූල්‍ය
නිමැවුමක් ගන්නකොට ඒ පිළිබඳව දන්නේ නැතුව ගන්න බැරි හින්දා ඒ පිළිබඳව හොඳ දැනුමක් ලබා දෙන්න. ඒ වගේම බැංකු සේවා සැපීමේදී අදාළ නීති රීති වලට අනුකූලව තොරතුරු වසන් කිරීමකින් තොරව සාධාරණ හා යුක්තිසහගත ලෙස කටයුතු කරන බවට තම කාර්ය මණ්ඩලයේ ආචාර ධර්ම සංග්‍රහයකට අනුව කටයුතු කරන බවටද බලපත්‍රලාභී බැංකු වග බලා ගත යුතුයි. ඒ කියන්නේ සියලුම බැංකු වල ඉන්න සේවකයින් මේ ගනුදෙනුකරුවන්ට තම තොරතුරු හරියට දෙන එකයි නීති රීති වලට අනුව කටයුතු කරන එක බවට ඒ බැංකු සේවකයින්ගෙන් ආචාර ධර්ම සංග්‍රහයකට අත්සන් අරගෙන බැංකුව ඒක 100%ක් අනුකූලණය වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ සියලුම සේවකයෝ මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න ඕන. එතකොට ඕගොල්ලෝ මේ වෙනකොට බැංකුවක වැඩ කරන කෙනෙක් නම් මේ කතා කරන ඒවා ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. මොකද ඕගොල්ලෝ බැංකුවට ඇතුළත් වෙන අවස්ථාවේ මේ පිළිබඳව අත්සන් කරලා මේකට එකඟ වෙලා ඇත්තේ. කොච්චර ඒවා දන්නවද කියලා මම දන්නේ නැහැ. නමුත් නීති අනුව ඒක එහෙම වෙන්න වෙලා තියෙන්නේ. ඒක නීතියම තියෙනවා. ඊගාවට බැංකු සේවාවල නියමයන් සහ කොන්දේසි තේරුම් ගැනීම. එතකොට ගනුදෙනුකාර ප්‍රඥප්තිය තියෙන අනිත් එක තමයි සියලුම බැංකුවල සේවාවන් වල නියමයන් සහ කොන්දේසි තේරුම් කරලා දීලා තමයි මේ සේවාවන් විකුණන්න පුළුවන්. කියන්නේ Taman බැංකුවකින් ලබා ගන්නා සෑම සේවාවකට අදාළ නියමයන් සහ කොන්දේසි දැනගෙන ඒවා තේරුම්ගෙන තමයි ගනුදෙනුකාරයෝ මේ ගනුදෙනුව කරන්න ඕනේ. එතකොට එයා ඉල්ලා සිටින සියලු තොරතුරු ලබා දෙන්න ඕනේ. එතකොට ඒකෙදී බැංකු වලට තියෙන වගකීම තමයි සෑම බැංකු සේවාවකට අදාළ වගන්ති සහ කොන්දේසි ගනුදෙනුකරුවන් කැමති භාෂාවකින් සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගැනීමට හැකියවීම, අදාළ බැංකු සේවාව යෝජනා කිරීමට හෝ නිර්දේශ කිරීමට ප්‍රථම එහි නියමයන් සහ කොන්දේසි වල පිටපත් ගනුදෙනුකරුවන්ට ලබා දීම, නැත්නම් ඒව ගැටලු පැහැදිලි කරලා දීම. එතකොට මේ පිටපත් ලබා දෙනවා කියන්නේ එකින් එක එක්කෙනාට කොලයක් නොදුන්නත් වෙබ්සයිට් එකක තියෙනවා නම් පොදු තැනක දකින්න තියෙනවා නම් ඒ ඇති. ඊගාවට අදාළ බැංකු නිලධාරියා බැංකු සේවාවේ නියමයන් කොන්දේසි ලක්ෂණ පැහැදිලිව තේරුම් කර දිය යුතු අතර පවත්නා විකල්ප බැංකු සේවාවන් පිළිබඳ සැසඳීමක් කිරීමට එහෙම නැත්නම් එහෙම සසඳලා තීරණයක් ගැනීමට සාධාරණ කාලයක් ගනුදෙනුකරුට ඉල්ලුවොත් ලබා දීමත් කරන්න ඕන. ඒ වගේම බැංකු සේවාවේ විස්තරද අදාළ නියමයන් සහ කොන්දේසිද ලබාගත් බවට පැහැදිලි කර දුන් බවට තේරුම්ගත් බවට ගනුදෙනුකරුගෙන් ලිඛිත සහතිකයක් ලබාගත යුතුයි. ඒකට ඒක නිසා අනිවාර්යයෙන්ම ගිණුමක් විවෘත කරනකොට ඒ වගේම ගිණුමක් සම්බන්ධයෙන් ණය ගිණුමක් ගන්නකොට අපි ගනුදෙනුකරුගෙන් අත්සනක් ගන්නවා. ඒ අත්සනක් ගන්න තැන අපි මේ වගන්තිය දානවා. සියල්ල කියවලා තේරුම් ගත්තා කියලා. ඇත්තටම තේරුම් ගත්තත් නැතත් මේ වගන්තිය යටතේ තමයි අත්සන් කරන්නේ. එතකොට බැංකුකරුවා ඒ වගකීමෙන් නිදහස් වෙලා තියෙන්නේ. නමුත් ඊට එහාට ගිහිල්ලා මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය තියෙන්නේ ඇත්තටම මේ නියමයන් සහ කොන්දේසි පැහැදිලි කරලා ලිඛිතව ඒකට අත්සන් කරගන්න ඕන. ඒ වගේම බැංකු සේවාවට අදාළ සියලුම ලියකියවිලි සම්පූර්ණ කරලා අත්සන් කරගන්න ඕන. ඒ කියන්නේ හිස් පොළවල එහෙම නැත්නම් අසම්පූර්ණ ලියකියවිලි වල අත්සන් කර ගැනීම නොකළ යුතුයි කියලා මේ ප්‍රඥප්තිය තියෙනවා. ඒ වගේම සේවාවක් සම්බන්ධයෙන් එකඟ වූ නියමයන් සහ කොන්දේසි වලට යම් වෙනසක් කිරීමට ප්‍රථම ලිඛිතව හෝ පුවත්පත් දැන්වීමක් මගින් වෙනත් යෝග්‍ය ආකාරයකින් ගනුදෙනුකරුවන්ට දැනුම් දෙන්න ඕනේ. ඒ කියන්නේ දැනට තියෙන මොකක් හරි කොන්දේසියක් වෙනස් කරනවා නම් සියලුම ඒ ගනුදෙනුකරුවන්ට ඒක දන්වන්න ඕනේ ඒ කොන්දේසිය වෙනස් කරන්න කලින්. පුවත්පත් මගින් වෙන්න පුළුවන් නැත්නම් ඒ පුද්ගලයාට තනි පුද්ගලයාට ලියුමකින් වෙන්නත් පුළුවන්. ඊගාවට නියමයන් සහ කොන්දේසි යටතේ විශේෂයෙන් පහත සඳහන් දෑ දැන ගැනීමට ගනුදෙනුකරුට අයිතියක් ඇත. පොලිය ගණනය කිරීමේ ආකාරය, ඒ වගේම ගනුදෙනුකරුවන් ගෙවිය යුතු පොලිය අනුපාත, ගාස්තු හා කොමිස් ආදී සාමාන්‍ය බැංකු අය කිරීම පිළිබඳ විස්තර, ඊගාවට පැමිණිලි බාර ගැනීමේ සහ निराකරණය කිරීමේ බැංකුවේ ක්‍රමවේදය, කාටද මේ පැමිණිල්ල කරන්න ඕනේ, යාගේ විස්තරය, කොහෙද ඒ ඇඩ්‍රස් එක අපි කලින් කියපු ටිකමයි. ඊගාවට ගනුදෙනුකරු තම යුතුයකම් ඉටු කිරීමට අපොහසත් වූ විට බැංකුව විසින් අනුගමනය කරන අය කිරීම ක්‍රියාමාර්ග හා එවැනි වියදම් ඒ කියන්නේ ගනුදෙනුකරු මේ ණය ගෙව්වේ නැත්නම් ණයක් නම් අපි කොහොමද අය කරගන්නේ? මොකද්ද ණයට අදාළව අපි හිතමු සුරකුමක් ගත්තොත් ඒ සුරකුම වෙන්දේසි කරනවාද? ඒක පැහැදිලිව ගනුදෙනුකරුට ඒ අවස්ථාවේ කියලා තියෙන්න ඕනේ. අපකරුවෙක් අස්සම් කරනකොට ඒ අපකාරයට තියෙන වගකීම කියලා තියෙන්න ඕනේ. එතකොට යම් පුද්ගලයෙක් ගනුදෙනුවකින් කල්පිරීමට පෙර ඉවත් වෙනෝ නම් එතනදි වෙන එයාට සිද්ධ වෙන ගෙවීම. එහෙම නැත්නම් කලින් අපි කියන්නේ ප්‍රීමැචුවර් විත්ඩ්‍රෝ කරොත් ඒකට කොච්චර කොස්ට් එකක් යනවද?
එහෙම නැත්නම් ලෝන් එකක් අවුරුදු 5කට අරන් කලින් ගෙවුවොත් එයාට අතිරේකව කීයක් ගෙවන්න වෙනවද? ඒ පිළිබඳ විස්තරයක් ගිණුම විවෘත කරන වෙලාවේ දෙන්න. ඊගාට ගිණුම විවෘත කිරීමේදී වසා දැමීමේදී පවත්වා ගැනීමේදී අරමුදල් මාරු කිරීමේදී අදාළ කොන්දේසි හා අත්හැර දැමූ දේපල අක්‍රිය ගිණුම් පිළිබඳ විස්තර ප්‍රතිපත්ති ලබා දෙන්න. ඒ වගේම නීත්‍යානුකූලව අවසරලත් පාර්ශවයකට ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනාවරණය කෙරෙන බව. අපිට ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ලබා දීමේ හැකියාව තියෙනවා මේගොල්ලොන්ට කියලා අපි ගනුදෙනුකරුවන්ට ගිණුම විවෘත කරන වෙලාවේ එයා ඇහුවොත් කියන්න වෙනවා. ඒ කියන්නේ ඇහුවේ නැතත් එයා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරොත් කාටද දෙන්නේ කියලා අපිට විස්තරයක් දෙන්න වෙනවා. මෙන්න මේ අවස්ථාවල අපි දෙන්න ඕන. ඊගාවට සැක කටයුතු ගනුදෙනු හා සීමාවකට ඉහළ ගනුදෙනු මූල්‍ය බුද්ධියකට වාර්තා කරන බව. ගනුදෙනුකරුවෙක්ගේ මූල්‍ය උපකරණ කාඩ්පත් සොරකම් කරපු විට එය දැනුම් දීමේ ගනුදෙනුකරුවන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත ගනුදෙනුකරුගේ සහ බැංකුවේ වගකීම වලට අදාළ නීති රීති අපි කලින් දැනුවත් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කාඩ් එකක් දෙනවා නම් පින් නම්බර් එක එක්ක එයාට කියන්න ඕන මේක නැති වුණොත් වහාම දන්වන්න. නැත්නම් ඔයාට මේ වෙන ලොස් එකට අපි වගකීමක් ගන්නෑ. ණයක් සඳහා සුරකුමක් ලෙස වඳවාගත් දේපලක් අත්පත් කර ගැනීමට බැංකුව ගන්නා ක්‍රියාමාර්ග සහ ඉන් ගනුදෙනුකරුට වන ප්‍රතිවිපාක. ඒකදී ඇයට සිද්ධ වෙන විකල්ප අවස්ථා. ඒවා කලින්ම අපි ණය දෙන වෙලාවෙම පැහැදිලි කරලා දෙන්න ඕන. ඒ වගේම යම් බැංකුවක් සේවාවන් අවලංගු කරනවා නම් ඊට අදාළව ගනුදෙනුකරුට වන්දු ගෙවීමක් කරන්න ඕන. يعني දැනට අපි ගිවිසුම් ගත වෙලා ඉන්න ඕන යම් සේවාවක් ලබා දෙන්න. නමුත් අපි ඒක සේවාව මගින් නවත්තනවා නම් එකඟ වූ කාලයට කලින් ඒ සම්බන්ධයෙන් සාධාරණ කාලයක් දීලා යම් වන්දියක් ගෙවලා තමයි එතනින් ඉවත් වෙන්න ඕන. අපිට එකපාර නවත්තන්න බෑ. ඊගාට බැංකුව වල නියෝජිතයන්ගෙන් ආරක්ෂා වීම. ඒ කියන්නේ බලපත්‍රලාභී බැංකු පාරිභෝගික සේවා සඳහා පත් කරන නියෝජිතයන්ට දෙන්න ඕන මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලෝ නියෝජිතයන් විදිහට කටයුතු කරන්න ඕන. ඔවුන්ට බෑ ඔවුන්ට අභිමත පරිදි වැඩ කරන්න. දැන් සමහර වෙලාවට අය කර ගැනීමට උනත් ගියත් ණය ගනුදෙනුකරුට හිරිහැර කරන්න බෑ. එහෙම හිරිහැර කරොත් ඒක ගනුදෙනුකරුට පුළුවන් අනික් අතට බැංකුවට විරුද්ධව මේ ආචාර ධර්ම කඩ කරා එහෙම නැත්නම් ගනුදෙනුකාර ප්‍රඥප්තිය කඩ කරා කියලා අපිට පැමිණිලි කරන්න. විශේෂයෙන්ම ණය අය කර ගැනීමට යොදා ගන්න ඕන නෛතික සහ සදාචාරාත්මක ක්‍රමවේද. දැන් ලීසින් කම්පැනිස් වගේ ඒවා සදාචාරාත්මක නොවන ක්‍රම පාවිච්චි කරාට බැංකුව වලට ඒ වැඩේ කරන්න බෑ. සමහර මූල්‍ය ආයතන කියන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන ණය දෙන ආයතන කරන සදාචාරාත්මක නොවන ක්‍රමවේද බැංකුවට කරන්න බෑ. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වෙන අයට දෙන්න බෑ. බැංකු සේවා පිළිබඳ වැරදි හෝ නොමග යවන සුළු තොරතුරු දෙන්න බෑ. ඒ වගේම ගනුදෙනුකරුවන්ට දැන් සුරකුම් සම්බන්ධයෙන් අත්සන් ගන්නකොට ඒ සම්බන්ධයෙන් හරියට තේරුම් කරලා තමයි අත්සන් කරන්න ඕන. කීයක්ටද මම අප වෙන්නේ. එහෙම නැත්නම් අපකරුවෙක්ගෙන් තොරතුරු හරියට දෙන්න ඕන ණයකරුට. අපකරුගෙන් අපේට අත්සන් ගන්නකොට ණයකරුත් ණය කීයක් ගන්නවද කියලා ඇහුවොත් කියන්න ඕන. එතකොට අපිට එහෙම නැතුව යාට අර වංචනික ලෙස අත්සන් කරගත්තොත් ඔහුට පස්සේ තමාගේ වගකීමෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම ගනුදෙනුකරුට තමන්ට බැංකුවෙන් සිදුවෙන අසාධාරණයක් එහෙම නැත්නම් තමන්ට හිතෙනවා නම් බැංකුකරු මට විරුද්ධව යම් වැඩක් කරා කියලා පැමිණිලි කිරීමේ හැකියාව තියෙන්න ඕන. අපි කලින් කිව්වනේ එහෙම විශේෂ ස්ථානයක් තියන්න කියලා. එතකොට ඒ ආරවුල් ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු කරන්න ආරවුල් විසඳන ක්‍රමවේදයක් බැංකුව ඇතුලේ තියෙන්න ඕන. ඒ කෙටි කාලයක් තුල පැමිණිලි නිරාකරණය කිරීමට වෙනම පැමිණිලි නිරාකරණය කිරීමේ නිලධාරියෙක් පත් කරන්න ඕන සියලුම බැංකු. එතකොට ඒ පැමිණිල්ලක් ඉදිරිපත් කරාම ගනුදෙනුකරුවෙක් ඒ පැමිණිල්ල කොච්චර කාලයක් තුල මේක නිරාකරණය වෙනවද? එයාට පුළුවන් කාලෙන් කාලට ඕනනම් අහන්න ප්‍රශ්නේ. මොකද්ද මේකට වෙලා තියෙන්නේ? දැන් තත්ත්වය ඔක කොහොමද මේ නිරාකරණය සිද්ධ වෙනවද? එතකොට සිද්ධ වුණාට පස්සේ විච්ච කරපු නිරාකරණයේදී යම් විදිහකට ගනුදෙනුකරුට යම් සහනයක් දුන්න නම් නැත්නම් ගනුදෙනුකාරයට යම් කිසි ආකාරයක ප්‍රතිලාභයක් දුන්න නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න ඕන. සමහර වෙලාවට ගනුදෙනුකරුට මූල්‍යමය ප්‍රතිලාභයක් නැහැ. එවැනි අවස්ථාවක ගනුදෙනුකරුට මේ සිදු වෙලා තියෙන්නේ ඔහුට මානසික ප්‍රශ්නයක්. එයාට අනිත් ගනුදෙනුකරුවන් ඉදිරියේ කතා කිරීම තමයි එයාගේ පැමිණිල්ල. ඒ වගේ වෙලාවෙදී අපි එයාට ලියුමක් යවන්න ඕන යම් කිසි විදියකට විච්ච ඒ කියන්නේ
හැසිරිච්ච ආකාරයේ බැංකු නිලධාරීන් වැරදි ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලලා ඒවට විසඳීමක් වශයෙන් ඔවුන්ගෙන් සමාව ගත්ත ලියුමක් ඒ වගේ දෙයකින් අපිට පුළුවන් ලිඛිතව ඒ අවශ්‍ය පැමිණිල්ලට උත්තරයක් සපයන්න. ගොඩක් පැමිණිලි බැංකු වලට එන්නේ මූල්‍යමය අලාභ අය කර ගැනීම නෙවෙයි. ගනුදෙනුකරුවන්ට කතා කරපු ආකාරය එහෙම නැත්නම් ඔවුන්ගේ ප්‍රශ්නෙට උත්තර දීපු ආකාරය වැරදි කියලා එන ආකාරයේ පැමිණිලි. එවැනි දේවල් වලට ගනුදෙනුකරුවන්ට ලිඛිතව එහෙම නැත්නම් අනිත් අදාළ නිලධාරීන්ට විරුද්ධව පියවර අරගෙන ඒවා දැනුවත් කිරීමක් කරන්න ඕන. එතකොට ලිඛිතව ඕනනම් ලිඛිතව වාචිකව ඕනනම් වාචිකව මේ පැමිණිලි ඉදිරිපත් කරන්න බැංකු විසින් ඊමේල් සාමාන්‍ය තැපෑල එහෙම නැත්නම් දුරකථන අංක වෙන් කරලා තියන්න ඕන. ඒක කිරීමත් අත්‍යවශ්‍ය තත්වයක්. මේ මූල්‍ය මේ ගනුදෙනුකරුවන් සහ බැංකුව අතර මේ විශ්වාසය මත තමයි මූල්‍ය පද්ධතිය ලංකාවේ පවතින්නේ. එතකොට මේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරගන්න තමයි මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය ඇති කරලා තියෙන්නේ. ඒ වගේම විශේෂ අවධානයේ අවශ්‍ය ගනුදෙනුකාරයෝ ඉන්නවා නම් එහෙම නැත්නම් සාධාරණ ලෙස බැංකු වලට පිවිසෙන්න බැරි යම් ආබාධිත වැඩිහිටි පුද්ගලයෝ ඉන්නෝ නම් ඒ අයට විශේෂ වූ අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයේ ක්‍රමවේදයක් සැපයීම බැංකු වල කරන්න ඕන තමන්ගේ කාර්යයන් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී. එතකොට ඒ අවශ්‍ය හැකියාව ලබා දෙන්න එකත් බැංකු වලට ලබා දීලා තියෙන තත්ත්වයක්. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ යුතුකමුත් තියෙනවා. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ බැංකුකරුගේ යුතුකම්. එහෙම නැත්නම් ගනුදෙනුකරුගේ අයිතිවාසිකම්. එතකොට මේ පැත්ත බැංකුකරුවන්ගේ යුතුකම් විදිහටනේ තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ ගනුදෙනුකරුවන්ගේ යුතුකම්. එතකොට ගනුදෙනුකරුවන් සිය බැඳීම් ඉටු කරමින් බැංකු සමග සිය සම්බන්ධතාවය වර්ධනය කරගත යුතුයි. එතකොට හැමතිස්සෙම ගනුදෙනුකරුවෝ ලබා ගන්න ඕන Tamanට ගෙවිය හැකි ණය. එහෙම සීමාව ඉක්මවා ණය ගෙවන්න බෑ. ලබා ගන්න බෑ. ඒ වගේම ගනුදෙනුකරුවන් සිය ගෙවීම් වාරික හිගහිටි තත්ත්වයටපත් වුණොත් ඊට යම් ආකාරයක ගනුදෙනුකාරයෙක්ට හිටිනවා නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න ඕන. එහෙම නැත්නම් ඒ හිගහිටීම නවත්තන්න ඕන. ඒ වගේම ණය අවසන් වීමට කලින් ගෙවන්න ඕන නම් ඒ කියන්නේ කලින් ගෙවනවා නම් ඒ එකඟ වූ පරිදි මේ ණය කලින් ගෙවනකොට යම් පැනල්ටි එකක් ගන්නවා නම් ඒක ගෙවීමට යටත් වෙනවා බැංකු ගනුදෙනුකරු. ඒ වගේම ගනුදෙනුකරුවෙකුට හිග ණයක් යම් අවස්ථාවක ගෙවීමට නොහැකි නම් ඒ අදාළ නියමයන් කොන්දේසි වල සඳහන් පරිදි බැංකුවේ වියදම් ඇතුළුව ලැබිය යුතු මුදල අය කර ගැනීමට බැංකුවට පුළුවන් ඔහුගේ සුරැකුම් බැංකු ඒ කියන්නේ ගනුදෙනුකරුගේ සුරැකුම් උපලබ්ධි කරගන්න. ඒක බැංකුවේ අයිතියක්. ඒ වගේම ගනුදෙනුකරුට යම් මූල්‍ය අපහසුතාවයක් පැන නැගුණු විට හැකියික්මනින් ඒ සම්බන්ධයෙන් බැංකුව දැනුවත් කරන්න ඕනේ. ඒ කියන්නේ NPA එකට යන්න කලින් අපි තියෙන ප්‍රශ්නේ ගනුදෙනුකරු දැනුවත් කිරීම කරන්න. ඒතර මේවා තියෙන්නේ බැංකුකරුගේ ගනුදෙනුකරුගේ යුතුයකම් පැත්තට. ඒ වගේම ගනුදෙනුකරුවන් ගෙවීම් පැහැර හැරින අවස්ථාවකදී බැංකුකරු ගිහිල්ලා කලින් ඒ කියන්නේ තම ගනුදෙනුකරුට මූලික වශයෙන් කතා කරලා ඉවර වෙලා තමයි අනිකුත් බැංකුවේ ණය කර ගැනීමේ ක්‍රියාවලියට එළඹෙන්න පුළුවන් වෙන්නේ. මූලිකව කතා කරලා මේ දෙකොල්ලෝ අතර නැවතත් බලන්න ඕන මේ සම්බන්ධයෙන් එකඟතාවයකට ඇවිල්ලා මේ අය කර ගැනීම කරන්න. ඒ වගේම යම් ඉපිනේ වෙනසක් සිදු වෙනෝ නම් ඒවා වහාම බැංකුවට දැනුවත් කිරීම කරන්න ඕන. ඒකට ඒක ගනුදෙනුකරුගේ යුතුයකම් පැත්තේ තියෙන්නේ. ඒ වගේම බැංකුවට එක්ක ගිවිසුමකට එනවා නම් ඒ ගිවිසුමට එන්න කලින් බැංකුකරු ලබා දෙන නිමැවුම් වල තොරතුරු දැනගෙන ඒ පිළිබඳව අවබෝධයක් අරගෙන තමයි ගනුදෙනුකරු මේ නිමැවුම් වලට ආයෝජනය කිරීමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ණය ලබා ගැනීමක් කරන්න ඕනේ. ඒකෙන් තොරතුරක් ලබා නොගෙන සිදු කරොත් යම් ආයෝජනයක් ඒකේ වගකීමේනෝ ගනුදෙනුකාරයට. දැන් බැංකුව පැත්තට එනවා වගේම බැංකුවේ තොරතුරු ලබා දෙන්න බැඳී හිටිනවා. හැබැයි තොරතුරු ලබා ගැනීමේ වගකීම ගනුදෙනුකරුගේ පැත්තටත් තියෙනවා. ඒ වගේම ගනුදෙනුකරුවන් බැංකුව සමග සිදු කරන සියලු ගනුදෙනු වලදී සුපරීක්ෂාකාරීව කටයුතු කරන්න ඕන. වංචනික ගනුදෙනුවක් එවැනි වෑයමක් දැනගත් අවස්ථාවක ගනුදෙනුකරුවන් ඒ පිළිබඳව වහාම බැංකුව දැනුවත් කරන්න ඕන. ඒ වගේම ගනුදෙනුකරුවන් බැංකුව විසින් නිකුත් කරන ලබන විද්‍යුත් කාඩ් එහෙම නැත්නම් වෙනත් රහස් සංඛ තියෙන එහෙම අපි හිතමු මොනවාද ඉන්ටර්නෙට් බැංකින් වගේ පහසුකමක් අරගෙන ඉන්න රහස් සංඛ ඒ වගේ දේවල් ආරක්ෂා කරගන්න ඕන. එසේ
ඒවට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. ඔවුන් විසින් ඒවා අනාරක්ෂිත ලෙස සිදු තියාගෙන සිදුවෙන වගකීමක් ඔවුන්ට දරන්න වෙනවා. ඒකට බැංකුවට ඒ වගකීමක් නැහැ. ඒ වගේම බැංකුවට ගෙවීමට ඇති මුදල් පිළිබඳව මතභේදයක් හැර අනිත් සියලුම අවස්ථාවල සියලුම යුතුයකම් අධිකරණයේ අවසරයකින් තොරව ගනුදෙනුකරු ඔහුගේ ඇයගේ ණය නොපෙවීමට හෝ පියවා වීම පමා කිරීමට හේතුවක් ලෙස නොසලකිය යුතුය. එවැනි සිදුවීම් වෙනම හෝ තනි තනිව විසඳාගත යුතුය. ඒ කියන්නේ යම් අවස්ථාවක ගනුදෙනුකාරයෙක්ට ණයක් ගෙවන්න බැරි නම් ඒ අවස්ථාවේදී ඔහු වහා මේ පිළිබඳව දැනුවත් කළා ඒ අවශ්‍ය කටයුත්ත බැංකුකරුත් එක්ක එකඟ වෙලා තමයි කරන්න ඕන. එහෙම නැති අවස්ථාවක අධිකරණ ක්‍රියාවලියකට යනකම් ඉඳලා යාට කියන්න මේ බැංකුව සහනයක් දුන්නේ නැහැ කියන්න බෑ. මොකද බැංකුවට දැනුවත් වීම කරන්නේ නැතුව බැංකුවෙන් සහන ගන්න බෑ. ඒකට මේක තමයි ගනුදෙනුකාර ප්‍රඥප්තියේ ගනුදෙනුකරු සතු අයිතිවාසිකම් සහ යුතුයකම්. මේක නම් මං හිතන්නේ ඕගොල්ලොන්ට එහෙම අමාරු නෑ. මේක කියවුවත් තේරෙයි. අපි ලබන සතියේදී ණය අය කර ගැනීම සම්බන්ධයෙන් තියෙන නීති කතා කරන්න ඕන. තව අපිට බොහොම පොඩි මාතෘකා ටිකක් තමයි කතා කරගන්න තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලොන්ට මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් හරි ගනුදෙනුකාර ප්‍රඥප්තිය සම්බන්ධයෙන් හරි ප්‍රශ්න තියෙනවා නම් ලබන සතිය ඇහුවත් ප්‍රශ්නයක් නැහැ මට. නැත්තම් මේ අද තා විනාඩි කිහිපයක් තියෙනවා. නැත්තම් ඕගොල්ලෝ මේක පොඩ්ඩක් ආයි බලලා ලබන සතියේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොකද අපිට තව සති කිහිපයක් තමයි මේ විශේෂයෙන් තව සති 3ක් හෝ 4ක් ඇතුළත මේ අපේ මෙවර නීතිය බැංකු නීතිය සම්බන්ධ පාඩම් මාලාව අවසන් කරනවා. ඒ නිසා මේ ඕගොල්ලෝගේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරගන්න. නැත්තම් ආයි මේ ක්ලාසස් ඉවර වුණාට පස්සේ ඕගොල්ලොන්ට මට මගේ ප්‍රශ්න අහන්න වෙන එකක් නැති වෙයි. කොහොමත් තව පාඩම් දෙකක් වගේ තියෙන්නේ. සති 3ක් හෝ 4ක් ඇතුළත මේක අවසන් වෙනවා. එහෙනම් අදට අවසానයි. Thank you.